තෙරුවන් සරණයි හැම දිනාටම. අද දවසෙත් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපේ අනුරුද්ධ හාමුදුරුවෝ සුපුරුදු පරිදි බොහොම වටිනා කාරණයක් මතු කළේ ද්වේෂය දුරු කරන ක්‍රම පිළිබඳවයි පසුගිය සතියේ ඉඳලා අපි මේ සාකච්ඡාව කරගෙන යන්නේ. ඒ උන්වහන්සේ එකටම අදාළ ගැටලුවක් විමසුවේ මේ කොරෝනා වසංගතය වැනි මේ බඳු ස්වභාවික විපත් වලට අපේ මානසික තත්ත්වය කොහොමද බලපෑමක් ඇති කරන්නේ කියලා. ඇත්තටම මේ ලෝකයේහි පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා ධාතු 6කින් තමයි මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ ධාතු 6න් වඩා ප්‍රබලම ධාතුව තමයි විඥාන ධාතුව. එතකොට පඨවි ධාතුව විකෘති වුණත් ලෝකෙට විපත් පැමිණෙනවා. ආපෝ ධාතුව විකෘති වුණත් විපත් පැමිණෙනවා. දැන් අපි පසුගිය සුනාමි වැසණයෙන් අත්විඳ ජලය මිනිසුන්ගේ ජීවිත පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් වුණාට ඒක විකෘති වුණාම විපරීත වුණාම ඒකෙන් ලොකු විනාශයක් ලෝකයට සිද්ධ වෙනවා. එතකොට ගින්න අවශ්‍යයි තේජෝ ධාතුව. නමුත් ඒකෙන් සමස්ත ලෝකයම දවාහලු කරන්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට පඨවි ධාතුව විකෘති වුණත්, ආපෝ ධාතුව විකෘති වුණත්, තේජෝ ධාතුව විකෘති වුණත්, ඒ වගේම වායුව, සුලි කුණාටු වැනි දේවලින් කොච්චර ලෝකේ රටවල් වලට විපත්තියක් විනාශයක් ඇති කරනවද කියලා අපි දකිනවා. එතකොට මේ සියල්ලටම වඩා බරපතලම විනාශයක් තමන්ටත් ලෝකයටත් ඇති කරන්න පුළුවන් මූලිකම ශක්තිය තමයි විඥාන ධාතුව. එතකොට ඒ ශබ්ධාතුන් අතරින් විඥාන ධාතුව ඊටාම බලවත්ම මූලික ශක්තිය හැටියටයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා උන්වහන්සේ බොහෝ තැන්වල මේ සිතේ ස්වභාවය පිළිබඳව පැහැදිලි කරනවා. අංගුත්තර නිකායේ ඒකක නිපාතේ දක්වනවා නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි යං එවං අභාවිතං අබහුලීකතං මහතෝ අනත්තාය සංවත්තති යතයි ධම් භික්කවේ චිත්ත. මහණෙනි මනවින් පුරුදු පුහුණු නොකලා වූ සිත කොච්චර අනර්ථයක් ලෝකයට ඇති කරනවද? එබඳු අනර්ථයක් ඇති කරන තව අන් කිසිම ධර්මයක් මම මේ විශ්වයේ දකින්නේ නැහැ කියලා. ඒ කාරණේම අනිත් පැත්තට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි යං එවං භාවිතං බහුලීකතං මහතෝ අත්තාය සංවත්තති යතයි ධම් භික්කවේ චිත්ත. මහණෙනි මනවින් පුරුදු පුහුණු කරන ලද සිත තරම් යහපතක් ගෙන දෙන කාරණයක් මම තවත් මේ විශ්වයේ දකින්නේ නැහැ කියලා. එතකොට හොඳ නරක දෙපැත්තටම ඊටාම ප්‍රබල ශක්තියක් අවශේෂ සියලු ධාතුන්ට වඩා විඥාන ධාතුව සතුව පවතින ස්වභාවය. එතකොට ඒක යහපත් පැත්තට යොදාගත්තොත් ඒ යහපත් ප්‍රතිඵල ලබන්න පුළුවන්. එහෙම යහපත් පැත්තට පුරුදු පුහුණු කළේ නැතිනම් ස්වභාවිකවම විනාශකාරී පැත්තට තමයි යොමු වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් සමහරුන්ට අපි සිල් ගන්න භාවනා කරන්න පන්සල් එන්න කිව්වන් පස්සේ සමහරු කියන කතාවක් තමයි ඉතින් අපි පව් කරන්නේ නැහැ නේ හැමතුනේ අපි වැරදි වැඩ කරන්නේ නැහැ. එතකොට ඒ ලෝකයාට මේ චිත්ත නියාමයේ පිළිබඳව නිවැරදි වැටහීමක් නැතිකම නිසා තමයි මේ බඳු ප්‍රකාශන කරන්නේ. අපි උත්සාහයෙන් කුසලයක් ගුණයක් දහමක් ප්‍රගුණ නොකරන හැම මොහොතකම මේ චිත්තසංතානෙහි අකුසල මූල ධර්ම අකුසල පාප ධර්ම තමයි බලපවත්වන්නේ. එතකොට අපි පව්කම් කරන්නේ කියලා ඒ අය අදහස් කරන්නේ සත්තු මරන්න, හොරකම් කරන්න, මිනි මරන්න, මං පහරන්න, ඒ වගේ ලෝකයේ සම්මත අපරාධ ඒ අය අතින් සිදු නොවෙන්න පුළුවන්. නමුත් හැම මොහොතකම ඊර්ෂ්‍යාව, මාන්නය, ක්‍රෝධය, තෘෂ්ණාව මෙබඳු ක්ලේශ ධර්මයන්ගේ නීවරණ ධර්මයන්ගෙන් අපේ මනස ආවරණය වෙනවා. අපි සිහියෙන් නුවණින් නොපවතින හැම මොහොතකම. එතකොට පුද්ගලයන් ලෝකේ ජීවත් වෙනකොට තම තමන්ගේ අපේක්ෂා බලාපොරොත්තු ඉටු කරගන්න ධාර්මික ක්‍රම පමණක් නෙමෙයි ඇතැම් විට අධාර්මික ක්‍රමවලටත් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මිනිස්සු හැඟීම් වලට වහල් වුණාම, ඒ කියන්නේ දේවල් කරන්නේ කුමක් සඳහාද කියලා හරියට තේරුම් ගත්තේ නැති වුණාම, මිනිස්සුන්ට ජීවත් වෙන්න
මිල මුදල් අවශ්‍යයි, ගේ දොර ඉඩකඩම්, යාන වාහන, ආහාර පාන, ඇඳුම් පැළඳුම්, බෙහෙත් හේත්, අධ්‍යාපනය, මේ හැම දෙයක්ම මිනිස්සුන්ට ජීවිතේ පහසුවෙන් පවත්වන්න අවශ්‍යයි. හැබැයි අවශ්‍යතාවය ඉක්මවා ගිහිල්ලා හුඟක් දෙනා නිකන් හැංගීම් වලට වහල් වෙලා. ඒ කියන්නේ මොනවටද මේවා අපි පාවිච්චි කරන්න කියලා නොදන්නා තැනකට ගිහිල්ලා හැංගීම් වල වල්මත් වෙලා අර මහිච්ඡතාවය, අත්‍රිච්ඡතාවය ආදියට වහල් වෙනවා. මහිච්ඡතා කියලා කියන්නේ එකක් ලැබුණාම දෙකක් අපේක්ෂා කරනවා. දෙකක් ලැබුණාම හතරක් අපේක්ෂා කරනවා. ඒක තමයි මහිච්ඡතාවය කියන්නේ. අත්‍රිච්ඡතාවය කියන්නේ එකක් ලැබුණාම ඊට වඩා උසස් එකක් බලාපොරොත්තු වෙනවා. ඊට වඩා උසස් එකක් බලාපොරොත්තු වෙනවා. ඒක තමයි අත්‍රිච්ඡතාවය. එතකොට අත්‍රිච්ඡතා මහිච්ඡතා දෙකට ලෝකේ වහල් වුණාම ඒ මිනිස්සුන්ට පෙනෙන්නේ නැහැ ඒව සීමාමයි. එතකොට Tamanට තියෙන දේෙන් තෘප්තිමත් වෙන්නට සූදානම් නැහැ. Tamanට නැති දේවල් කොහොම හරි ලබා ගන්න ඕන කියන අදහස. ඒතර කොහොම හරි කියනකොට එතනින් Tamanට හානියක් වෙනවද, ලෝකෙට හානියක් වෙනවද කියන එක ඒ අයට එච්චර වැදගත් වෙන්නේ. කොහොම හරි ඒ දේ අත්පත් කරගන්න වෑයම් කරනවා. එතකොට පාපිච්චතාවයට වැටෙනවා. අර අත්‍රිච්ඡතා මහිච්ඡතා නිසාම පුද්ගලයා පාපිච්චතාවයට, කියන්නේ පාපී අදහස් ඇති. පාපීව තමන්ගේ ඉච්ඡාවන් බලාපොරොත්තු සමෘද්ධිමත් කරගන්න. එතකොට අන්න එතනට ගියාට පස්සේ මිනිස්සු මේ සිත වැරදි විදිහට යොදවලා කරන්න පුළුවන් මහා අනර්ථයන් සිද්ධ කරනවා. ලෝකේ හොඳින් සමගි සම්පන්නව ඉන්න රටවල් ભેද කරනවා, කොටවනවා, ඕනෝන් විරසක කරනවා, කල්ලි හදනවා. එතකොට අර සමගිය නැති කරලා ඕනෝන් අතර කුලල් කා ගන්න තත්ත්වයක් ඇති කරනවා. ඇති කරලා ඊට පස්සේ ඕනෝන් යුද වදිනකොට අවි ආයුධ හදනවා. අවි ආයුධ හදලා ඒ අයට විකුණනවා. ඊට පස්සේ නිරෝගීව ඉන්න මිනිස්සු රෝගී කරන්නට විවිධ වෛරස්, ඒ වගේම විස ද්‍රව්‍ය මේවා පරිසරයට මුසු කරනවා, ආහාර වලට මුසු කරනවා. ඊට පස්සේ ඒවා විස වුණායින් පස්සේ ඒවට ඖෂධ හදලා ආපහු වෙළඳපළට නිකුත් කරනවා. මෙන්න මේ විදිහට මිනිස්සු තමන්ගේ දිවි පැවැත්ම සඳහා, රටවල් වල ආධිපත්‍ය පවත්වා ගැනීම සඳහා, අන් අය තමන්ගේ අනසකට යටත් කරලා තියාගන්න. මෙහෙම නොයෙක් අපරාධ ලෝකෙහි සිද්ධ කරනවා. ඒවා ඉතින් පුද්ගලිකව සාමාන්‍ය ගෙවල් වල, ගම් වල පුද්ගලිකව සිද්ධ වෙනවා. රටක් වශයෙන් ගත්තාම සාමූහිකව සිද්ධ වෙනවා. එතකොට සමහරට රටවල් කීපයක් එකතු වෙලා මේ විදිහට ලෝකේ සාමූහිකව මේ සිත වැරදි විදිහට යොදවලා කරන අපරාධ බොහොමයක් තියෙනවා. එතකොට මේ දැන් කොරෝනා වගේ වසංගත පැතිරෙන්න, දැන් මේ වෛරස් ගත්තන් පස්සේ මේවා ස්වභාවිකව ඇති වෙච්චද මිනිසුන් විසින් ඇති කරන ලද ඒවාද කියන මේ ගැටලුව හැම කාලෙම සමාජයේ තියෙනවා. එතකොට සමහර කාලවකවානු වල ඒ තම තමන් සතු දැනුම, ඒ කියන්නේ වර්තමානයේ බටහිර විද්‍යාව බොහෝ පැතිවලින් දියුණු කරලා තියෙනවා. එතකොට මේ ජීව විද්‍යාත්මකව තමන් ඇති කරගෙන තියෙන දැනුම, හැකියාව යහපත් දේවල් වලට මිනිස්සු ජීවත් කරන්න, සුවපත් කරන්න වගේම සමහර වෙලාවට සමහර ජන කොට්ටාශයක්ම සංහාරයටපත් කරන්න ඒ අයගේ ඥාන පරීක්ෂා කරලා ඒවට අනර්ථකාරී විදිහට යම් යම් වෛරස් ආදිය විද්‍යාගාරවල නිෂ්පාදනය කරලා ඒවා පරිසරයට මුදා හරින්නට ඇතැම් අවස්ථාවල ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේවා අද කාලේ රහස් නෙමෙයි, ලෝකේ කවුරුත් පාහේ ඒ පිළිබඳව සොයන බලන හැමදෙනාම දන්නා කාරණා. එතකොට නමුත් කවුද ඒක කරන්නේ, කොහොමද කරන්නේ කියලා තහවුරු කරන්න, සනාථ කරන්න විදිහක් නැති වෙන්න පුළුවන්. මොකද එක්කෙනෙක් ඒ වැරද්ද කළා කියලා එළියට දැම්මොත් ඊට පස්සේ එයාට පුළුවන් අනිත් කෙනත් එහෙම කළයි කියලා ඇඟිල්ල දික් කරන්න. එතකොට Taman ළඟත් ඒ වරද තියෙනවා නම් අනිත් කෙනා එහෙම එකක් කළා කියලා ඒවා පෙන්වන්න උනන්දු වෙන්නේ නැති. එහෙම පෙන්වුවයි කියලා ඇත්තටම කළ හැකි දෙයක්වත් නැහැ. දැන් මේ වෛරසය සමාජයට මුදා හැරුණාන් පස්සේ ඊට පස්සේ ඒක වේගෙන් පැතිරෙනවා. ඊට පස්සේ ඒක හදපු කෙනාටවත් පුළුවන් කමක් නැහැ පාලනය කරන්න. එතකොට ඇයිද එහෙම එකක් මිනිසුන් විසින්ම මිනිසුන්ට එරෙහිව නිර්මාණය කරන්නේ? අර
තම තමන්ගේ පටු ආකල්ප මහිච්ඡතා අත්‍රිච්ඡතා ආදී වශයෙන් තියනවට වඩා හොඳට තියනවට වඩා වැඩියෙන් දේවල් අත්පත් කර ගන්නට පෞද්ගලිකව හෝ එහෙම නැත්නම් රටක් හැටියට යම්කිසි කණ්ඩායමක් හැටියට සාමූහිකව හෝ මිනිස්සු එකතු වෙලා තවත් කණ්ඩායමක් විනාශ කරලා තම තමන්ගේ අපේක්ෂා සඵල කරගන්න. ඉතින් මේ විදිහට මේ සිත වැරදි විදිහට යෙදෙව්වන් පස්සේ ඒකෙන් සිද්ධ වෙන්නට පුළුවන් හානිය මෙපමණයි කියලා ප්‍රමාණවත් කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කරන්නේ. අර පඨවි ධාතුව විකෘති වුනහම, ආපෝ ධාතුව විකෘති වුනහම, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආකාශ ධාතුව විපරීත වුනහම එවෙන් ලොකු අනර්ථයක් ලෝකෙට වෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා 10000 ගුණයක අනර්ථයක් මේ මිනිස් සිත දූෂ්‍ය වීම නිසා, කිලිටි වීම නිසා සිද්ධ වෙනවා. ඉතින් එතනදී අපේ හාමුදුරුවෝ මුලින් සිහිපත් කළා වගේ තථාගතයන් වහන්සේ විශේෂයෙන් අධර්ම රාග සූත්‍රයේ පැහැදිලි කරනවා ලෝකේ මිනිස් ජනගහනය අවම වෙන්නත් කලකෝලාහල වැඩි වෙන්නත් විශේෂයෙන්ම අධර්ම රාගය විෂම ලෝභය සහ මිත්‍යා ධර්මය හේතු වෙලා තියෙනවායි කියන බව. ඒ වගේම චක්කවර්ති සීහනාද වැනි සූත්‍ර දේශනාවල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුද්ගලයන්ගේ ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා ආදී පරිහානියටපත් වෙන්න මේ අධර්ම රාගය විෂම ලෝභය මිත්‍යා ධර්මය හේතු වෙලා තියෙනවා කියලා. එතන අධර්ම රාගයයි කියලා කියන්නේ රාගය කියලා කියන්නේ ඇලෙන බැඳෙන ස්වභාවය. එතකොට ලෝක සම්මතයේ හැටියට තමන්ට ඇලෙන්න බැඳෙන්න සුදුසුයයි සමාජ සම්මත ක්‍රමයකට ඇලීම් බැඳීම් ඇති කර ගන්නවා නම් ඒකට කියන්නේ රාගය කියලා. ඒ කියන්නේ බිරිඳ සැමියා සමග සැමියා බිරිඳ සමග රාගයෙන් බැඳෙන එක ලෝකේ කවුරුත් පිළිගන්න සම්මත රාගයක්. ඒතර අධර්ම රාගයයි කියලා කියන්නේ මේ පුරුෂයා වෙනත් පුරුෂයෙකුගේ බිරිඳ කෙරෙහි රාගයෙන් බැඳෙනවා. එතකොට මේ ස්ත්‍රිය වෙනත් ස්ත්‍රියකගේ පුරුෂයෙක් සමග රාගයෙන් බැඳෙනවා. එතකොට පුරුෂයා සමග රාගයෙන් බැඳෙනවා. ස්ත්‍රිය සමග රාගයෙන් බැඳෙනවා. එතකොට පියා දියණිය සමග රාගයෙන් බැඳෙනවා. එතකොට බෑණනුවන් නැන්දනිය සමග රාගයෙන් බැඳෙනවා. මේ විදිහට ලෝකයේ අසම්මත වූ විපරීත ක්‍රමයට අධාර්මික විදිහට පුද්ගලයෝ රාගයෙන් බැඳෙනවා. එතකොට ඒක හඳුන්වනවා අධර්ම රාගයයි කියලා. ඊට විෂම ලෝභය කියන්නේ ලෝභය කියලා කියන්නේ තමන් සන්තක වස්තුන් කෙරෙහි පවතින තෘෂ්ණාව, අපේක්ෂාව, බලාපොරොත්තු ඒවා රැස් කරන ගතිය ඒක තමයි ලෝභය කියලා. විෂම ලෝභයයි කියලා කියන්නේ තමන්ට ලෝක සම්මතයේ හැටියට අයිති නැති, නීත්‍යානුකූල අයිතියක් නැති දේවල් පිළිබඳව තෘෂ්ණාවෙන් බැඳෙනවා. ඒ කියන්නේ අනිත් කෙනාගේ ධන සම්පත් දැකලා තමනුත් ඒ විදිහට උපයන්න ඕන කියලා හිතන්නේ නැහැ. එහෙම හිතන්නේ නැතුව අනිත් මිනිස්සුන්ට මෙච්චර තියෙනවා අපට තමයි නැත්තේ. ලෝකේ දුප්පත් බොහෝසත් ભેදයක් එයි මෙහෙම තියෙන්නේ. මේ සමාජ අසාධාරණයක්, මේක දේශපාලන අසාධාරණයක්. මේ විදිහට හිතලා අර තියෙන තැනින් ගත්තට කමක් නැහැ. වැඩිපුර තියෙන තැනින් ගත්තට කමක් නැහැ. ඒවා අපටත් අයිති. ඒ විදිහට කල්පනා කරලා අනුන් සතු දේ පිළිබඳව තෘෂ්ණාව ඇති කරගන්නවා. එහෙම නැත්නම් අනුන් සතුව තියෙන දේ පිළිබඳව තමන්ට ඒක මොන ක්‍රමෙන් හරි ගන්නට ඕන කියලා අර අත්‍රිච්ඡතා මහිච්ඡතා නිසා ඒවා පිළිබඳව වෙනත් උපාය මාර්ග තමන් වංචා කරන්න, අල්ලස් ගන්න, ඒ වගේම මං පහරන්නට ඊළඟට වෙන විවිධ ක්‍රම වලින් අනුන් රවටලා ගන්න, හොරට කිරලා ගන්න, හොරට මැනලා ගන්න. එතකොට බඩු මුට්ටු විතරක් නෙමෙයි ඉඩ කඩන් ආදී මේ නොයෙක් දේවල් තමන් සන්තක කරගන්නට අනුන් සන්තක බව හොඳටම දන්නවා. තමන්ට නීත්‍යානුකූල ලෝක සම්මතයේ හැටියට තමන්ට අයිති නැහැ කියලාත් දන්නවා. හැබැයි අයිති නැති බව දැන ඒ අනුන් සන්තක දේ තමන් සන්තක කරගන්න හිතන ගතිය තමයි විෂම ලෝභයයි කියන්නේ. එතකොට ලෝභය තමන් සන්තක දේ සම්බන්ධව ඇති වෙනවා. විෂම ලෝභය අනුන් සන්තක දේ සම්බන්ධව තමන්ගේ මනසේ ඇති වෙනවා. ඊට අධර්ම රාගය, විෂම ලෝභය ඊළඟට තුන්වෙනි කාරණය මිත්‍යා ධර්මය. මිත්‍යා ධර්මයයි කියලා කියන්නේ දැන් මේ ලෝකයේ එක එක්කෙනාට අදාළ වූ ධර්මතා පවතිනවා තම තමන්ගේ භූමිකාවට අනුව. ඒ කියන්නේ මවට මාතෘ ධර්මය, පියාට පිතෘ ධර්මය, බිරිඳට පතිවෘත්තා ධර්මය. ඒ කියන්නේ සැමියා සම්බන්ධ පිළිපැදිය යුතු ආකාරය.
එතකොට පුරුෂයාට සැමියාට පතිනි ධර්මය. එතකොට ගුරුවරයාට ඒ ගුරු භූමිකාව පිළිබඳ ධර්මය. පාලකයාට පාලන ධර්මය. පැවිද්දාට ශ්‍රමණ ධර්මය. මේ විදිහට අපි පවතින හැම කෙනාටම තම තමන්ගේ භූමිකාවට අදාළව පිළිපැදිය යුතු ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ. එතකොට සමහර වෙලාවට එක්කෙනාට භූමිකා කීපයක කටයුතු කරන්න සිද්ධ වෙනවා. දැන් කාන්තාවක් ගත්තන් පස්සේ ඇය තමන්ගේ මව්පියන් ඉදිරියේ දියණියක්. එතකොට දියණියකගේ භූමිකාව. තමන්ගේ සැමියා ඉදිරියේ ඇය බිරිඳක්. තමන්ගේ දරුවන් ඉදිරියේ ඇය මවක්. එතකොට දියණිය කියන්නේත් බිරිඳ කියන්නේත් මව කියන්නේත් එකම කෙනාට. ඇයි මේ එක්කෙනාටම නම් තුනක් කියන්නේ? ඒ අවස්ථා තුනේදී භූමිකා තුනක්. භූමිකා තුනක් කියන එකෙන් අදහස් කරන්නේ ඇය හැසිරිය යුත්තේ කායිකව, මානසිකව, වාචසිකව ඇය හැසිරෙන්න ඕන තුන් විදිහකට. මවක් හැටියට තමන් දරුවා සම්බන්ධව පිළිපදිනකොට තමන්ගේ කායික, වාචසික, මානසික හැසිරීම හාත්පසින්ම වෙනස් වෙන්නට ඕනේ. බිරිඳක් හැටියට සැමියා ඉදිරියේ තමන් බිරිඳක් කියන භූමිකාවට එනකොට තමන්ගේ කායික, වාචසික, මානසික හැසිරීම හාත්පසින් වෙනස් වෙනවා. දියණියක් කියන තැනට එනකොට වෙනස් වෙන්න ඕන. දායිකාවක් කියන තැනට එනකොට වෙනස් වෙන්න ඕන. මෙහෙම ඒ අවස්ථාවට අනුරූපීව තමන්ට පැවරෙන වගකීම්, යුතුයකම් ආදී හඳුනාගෙන තමන්ගේ භූමිකාවට අදාළ ධර්මතාවයක් තියෙනවා. ඒක තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි කියලා ලෞකික වශයෙන් කතා කරන්නේ. ලෝකෝත්තර වශයෙන් කෙලස් නසන්නට යන ගමන නැවැත්ම සඳහා අදාළ ප්‍රතිපත්තිය. ඒක නැවැත්ම පිළිබඳ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. මේ අපි මෙතන සඳහන් කළේ පැවැත්ම පිළිබඳ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. එතකොට යුතුයකම්, වගකීම්, භූමිකා ආදී වශයෙන් හඳුන්වන්නේ ඒ කාරණා තමයි. එතකොට අර මිත්‍යා ධර්මයයි කියලා කියන්නේ ඒ තම තමන් පැවතිය යුතු මූලික භූමිකාවට අනුරූප වූ පැවැත්ම පිළිබඳ හේතුඵල ධර්මයෙන්, එහෙම නැත්නම් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් හාත්පසින්ම තමන් ගිලිහිලා විකෘති වෙලා. එතකොට පැවිද්දා ශ්‍රමණ ධර්මයේහි නෑ. අනිත් බොහෝ දේවල් කරනවා. දේශපාලනයයි, ව්‍යාපාරයි, විවිධ දේවල් කරනවා. නමුත් පැවිද්දා ශ්‍රමණ ධර්මයේහි පිහිටලා නැත්තම් එතකොට එතන මිත්‍යා ධර්ම. එතන මව කාන්තාවක් හැටියට බොහෝ දේවල්, බොහෝ හැකියාවල් තියෙන්න පුළුවන්. ඇය ආයතනක ප්‍රධානියෙක් වෙන්නට පුළුවන්. රට පාලනය කරනවා වෙන්නට පුළුවන්. නොයෙක් දේවල් කරනවා වෙන්න පුළුවන්. හැබැයි මව ළඟ මාතෘ ගුණය නැත්තම් ඇය නිසා ලෝකෙට බිහි වෙන දරුවන්ට ලොකු අනර්ථයක්, අසාධාරණයක් මේ සමාජය තුළ සිද්ධ වෙනවා. විෂමත්වයක් ඇති වෙනවා. ඇයට ඒ දරුවන්ට යහපත් මවක් වෙන්නට බැරි වෙනවා. පියාට විවිධ සුදුසුකම් තිබුණට, ධනය තිබුණට, ව්‍යාපාර තිබුණට, ආයතනවල ප්‍රධානීන් වුණාට, රටේ ප්‍රධානියා වුණාට තමන්ගේ දරුවන්ට ඒ පිතෘත්වය නිවැරදිව පවත්වන්නට බැරි නම් ඒ දරුවන්ට ඒකෙන් ලොකු විකෘතියක්, හානියක් සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට ගිහියාට ගිහි ධර්මය, පැවිද්දාට පැවිදි ධර්මය, බිරිඳ, සැමියා ආදී වශයෙන් ගත්තන් පස්සේ තම තමන්ට අදාළ භූමිකාවට අදාළ ධර්මයේහි නිවැරදිව පිහිටන්න බැරිකම, ඒන් ගිලිහෙන ගතිය තමයි මිත්‍යා ධර්මයයි කියලා කියන්නේ. එතකොට වැරදි ධර්මයන්හි පිහිටලා. දැන් අපිට හුඟක් වෙලාවට පෙනෙනවා වර්තමානයේ දහම මුල් කොටගෙනත් එහෙම මිත්‍යා ධර්මයන්හි පිහිටන ගතියක් සමහර තුල. ඒ කියන්නේ විවාහ ජීවිත ගත කරනවා. අපි අර මුල් දවසකත් මේ පිළිබඳව සාකච්ඡා කළා. ඒ විවාහ ජීවිත ගත කරන අතරේ තමන්ගේ තනි කැමැත්තට අනුව හිතුවක්කාර විදිහට මම බ්‍රහ්මචාරී වෙන්නට ඕන, මම මේ ජීවිතේ නිවන් දකින්න ඕන කියලා. ඒතර අනිත් කෙනාගේ සිතුම් පැතුම් හැඟීම් ඒ මොකක්වත් පිළිබඳව සැලකිල්ලක් නැතුව තමන් හිතුවක්කාර විදිහට තමන්ට කැමති තීරණයක පිහිටලා කටයුතු කරන්න උත්සාහ කරනවා. ඉතින් එතකොට ඒ ගිහි සාමීචි ප්‍රතිපදාව වෙනකොට තමන් ගිහි ජීවිතය තුළ පැවිද්දෙක් වගේ හැසිරෙන්නට උත්සාහ කරනවා. එතකොට අර බිරිඳක් හැටියට, සැමියෙක් හැටියට, ගිහියෙක් හැටියට, මවක් හැටියට, පියෙක් හැටියට තමන්ගේ භූමිකාවේ ධර්මතා සම්පූර්ණයෙන් ගිලිහිලා ගිහිලා විකෘති තත්ත්වයක් ඇති වෙනවා. එතකොට ඒව තමයි මිත්‍යා ධර්ම, විෂම ධර්ම. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අධර්ම රාගය, විෂම ලෝභය,
මිත්‍යා ධර්මය කියන මේ කාරණා තුන ලෝකේ මතුවෙනකොට ආශයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් සත්‍යය පිරිහෙනවා පරිහානියටපත් වෙනවා. ඒ නිසා මේ ප්‍රඥාවෙන් පිරිහෙනකොට ඔවුන් නොයෙකුත් විකෘති දේවල් සිද්ධ කරනවා. බොහෝ කොට ආත්ම ලාභය පිණිසම හිතනවා. අනුන්ගේ යහපත පිණිස හිතන්නේ කරුණා මෛත්‍රිය අඩු වෙනවා. ප්‍රඥාව අඩු වෙනවා. ඒ නිසා තමන්ගේත් අනුන්ගේත් විනාශය පිණිස හේතු වෙන බොහෝ දේවල් සිද්ධ කරගන්න. ඉතින් මේ தത്വයටපත් වෙනකොට අර විඥාන ධාතුව නැමැති මූලික ධාතුව විකෘති වෙනකොට සමස්ත පරිසරය මේ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ මේ සමස්තයම විකෘති වෙලා ආපහු මනුෂ්‍ය වර්ගයාටම විපත්තිය පිණිස ක්‍රියාත්මක වෙනවා. එතකොට නැවත නැවත ඒ අධර්ම රාග මිත්‍යා ධර්ම විෂම ලෝභ ආදී ක්‍රියාත්මක වෙනකොට ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් පිරිහෙනවා. ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් පිරිහෙනකොට ආයතර විදිහට අඥානකම් කරනවා. මේක චක්‍රයක් වගේ ක්‍රියාත්මක වෙනවා. මිනිස්යාගේ සිත කිලිටි වෙනකොට විඥාන ධාතුව විකෘති වෙනකොට ප්‍රඥාව හීන වෙනකොට ගුණ නුවණ පිරිහෙනකොට එහි බලපෑම සමස්ත පරිසරයටම බලපානෝ. එතකොට සමස්ත සබා දහමම විකෘති ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. ඉතින් ඒවා තමයි අපේ ස්වභාවික විපත් හැටියට හඳුනාගන්නේ. ඉතින් මිනිස්සු යම් ප්‍රමාණයකට හෝ ධාර්මික වෙන්නට උත්සාහ කරනවා නම් තම තමන් ඒ නිවැරදි ධර්මයන්හි පිහිටන්නට උත්සාහ කරනවා නම් සමස්ත ලෝකයට සිද්ධ වෙන සියලු විපත අපට වළක්වන්නට බැරි වුණාට ඒ සමස්ත විපත් හමුවේ තම තමන්ට සිද්ධ වෙන අනතුරු හානිය යම් ප්‍රමාණයකට හෝ අවම කරගන්නට පුළුවන් තමන්ගේ ප්‍රතිපත්තිය මත. ඒ නිසා තමයි ධම්මෝ හවේ රක්කති ධම්මචාරින් කියලා කියන්නේ. නිවැරදිව ධර්මය හඳුනාගෙන නැවැත්ම පිළිබඳ ධර්මයේ වගේම අපිට පැවැත්ම පිළිබඳ ධර්මයක් තියෙනවා. ඒ ධර්මය හඳුනාගෙන කටයුතු කරන්න පුළුවන් නම් තමයි අපිට මේ ස්වභාවික व्यसනයන් හමුවේ යම්කිසි ආරක්ෂාවක් තියෙන්නේ. ඉතින් මම හිතන්නේ අද ගොඩාක් දෙනා මේ නැවැත්ම පිළිබඳ ධර්මය ගැන හුඟක් කතා කරනවා. හැබැයි පැවැත්ම පිළිබඳ ධර්මයේ ගැන එච්චර හිතන බවක් පේන්නේ නැහැ. කියන්නේ තමන්ගේ භූමිකාව, එහි වගකීම්, යුතුයකම්, ඒවේ කාර්යභාරය ඒව ගැන එච්චර සබුද්ධිකව ක්‍රියාත්මක වෙන බවක් අද සමාජයේ හුඟක් වෙලාවට පේන්නේ. ඒ නිසා මේ ඊයේ පෙරේද අපි තව පුංචි ධර්ම ග්‍රන්ථයකුත් සකස් කළා වගකීම්, යුතුයකම් සහ සසර හිමිකම් කියලා. ඒ කියන්නේ මේ වගකීම් යුතුයකම් කියනකොට හුඟක් දෙනාගේ ඔළුවට එන්නේ මේක ජීවිතයක තියෙන සමාජ සම්මත දේවල් ටිකක් කියලා. නෑ පින්නතුනේ ඒවා ඒ වගකීම් යුතුයකම් අපි ඉටු කරන නොකරන ස්වභාවය මත සාංශාරිකව අපට හිමි වෙන දේ තීරණය වෙනවා. ඉතින් ඒ නිසා වගකීම් යුතුයකම් කියන්නේ එක් ජීවිතයක කාරණයක් නෙමෙයි ඒක සාංශාරික ගනුදෙනුවක් බවට පත් වෙනවා. ඉතින් ඒ ගැන විශේෂ අවධානය යොමු කරලා කුඩා ධර්ම ග්‍රන්ථයක් සකස් කළා. වගේම ඉදිරියටත් විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ පුද්ගල භූමිකා සම්බන්ධව දේශනා පෙළක් සහ ග්‍රන්ථ පෙළක් සකස් කරන්න. මොකද ඒ ගැන හුඟක් දෙනෙකුගේ අවධානය ගිලිහෙමින් පවතිනවා. නිවන් දකින්න කියලා ඒ ගැන උනන්දු වෙනවා. ඒක වරදක් නෙමෙයි. ඒක අවශ්‍යයි. ඒක හොඳයි. ඒක කළ යුත්තක්. නමුත් නිවන් දකින්න කෙලස් නසන්න නම් මේ පය තියාගෙන ඉන්න තැන ධාර්මිකව පවත්වන්නට බැරි කෙනෙකුට විමුක්තිය සඳහා ක්‍රියාත්මක වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි විකෘතියෙන් ප්‍රകൃතියට එන්නට ඕන. ඒ ප්‍රകൃතිය තුළ පවතිමින් ප්‍රകൃතියෙන් තමයි අපිට විමුක්තිය කරා යන්නට මඟ සකස් කරගන්න ඕන. ඉතින් එහෙම නොවන හැම මොහොතකම සබාධම විපරීත වෙනවා. එහි අනර්ථය අප වෙතම පැමිණෙනවා. ඉතින් එහිදී යම් ප්‍රමාණයකට හෝ අපි ධර්මයේ මත පිහිටන්නට පුළුවන් නම් ඒ ප්‍රමාණයට තමයි අපේ රැකවරණය තීරණය වෙන්නේ. මම හිතනවා ඒ කාරණේ ප්‍රමාණවත් කියලා. තව අවශ්‍ය කාරණා විමසන්න. චිරාන් මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ. අපි දන්න විදිහට සතර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල වීරිය කියන ධර්මතාවය ස්ථාන කීපයක අපිට දකින්න පුළුවන්. සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය ධර්ම,
බල ධර්ම ඒ බොජ්ජංග ධර්මවල. ඔව්. එතකොට ඒ තැන්වලදී කොහොමද ඒ වීර්ය වෙනස් වෙන්නේ කියන එක කලින විදිහට පොඩ්ඩක් පැහැදිලි කරන්න. බොහොම හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම වීර්ය බෝධිපාක්ෂික ධර්ම අතර නව පොලක සඳහන් වෙනවා. එතකොට බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවා. ඒ 37න් 9ක්ම වීර්ය. දැන් සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. ඊළඟට එතන 4යි. පංච ඉන්ද්‍රිය වල විරිය ඉන්ද්‍රිය. එතකොට 5යි. ඊළඟට පංච බල ධර්ම වල විරිය බලය. එතකොට 6යි. ඊළඟට සප්ත බොජ්ජංග ධර්ම වල වීර්ය. ඊළඟට ආර්ය ශ්‍රාංක මාර්ගයේහි වීර්ය. ඊළඟට සතර ඉද්ධිපාද වල වීර්ය. මේ විදිහට වීර්යම ස්ථාන 9ක සඳහන් වෙනවා බෝධිපාක්ෂික ධර්ම අතර. එතකොට මේ තරම් ප්‍රධාන කාරණයක් හැටියට මේ වීර්ය ගැන සඳහන් කරලා තියෙන්නේ වීර්ය තරම්ම අත්‍යවශ්‍යම සාධකයක් නිසා. එතකොට දැන් මහත්මයා විමසුවේ ඒ එක් එක් තැන්වල වීර්ය වෙනස් වෙන්නේ කොහොමද කියලා. එතකොට දැන් අපි මුලින් ප්‍රශ්නේදී කතා කළා එකම කාන්තාව අම්මා තාත්තා ඉදිරියේ ඇයට කටයුතු කරන්න වෙනවා දියණියක් හැටියට. දියණියක් හැටියට මව්පියන්ගේ යහපත සුවය සඳහා ඇයට ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි ඇයගේ භූමිකාව. සැමියා ඉදිරියේ ඇයට ක්‍රියාත්මක වෙන්න වෙන්නේ බිරිඳගේ භූමිකාව තුළ. දරුවා ඉදිරියේ ඇයට ක්‍රියාත්මක වෙන්න වෙන්නේ මවකගේ භූමිකාව තුළ. හැබැයි එකම කාන්තාව. අන්න ඒ වගේ මේ සමහර ධර්ම ඒ තැනට ඒ ආකාරයෙන් තමයි එහි දායකත්වයේ ලැබෙන්නේ. ඒ අනුව තමයි විවිධ නම් වලින් මේ වීර්ය හඳුන්වලා තියෙන්නේ. එතකොට මුලින්ම අපට හම්බ වෙන්නේ සතර ඉද්ධිපාද. එතකොට සතර ඉද්ධිපාදවල වීර්ය කියලා කියන්නේ විරිය ඉද්ධිපාදය. එතකොට ඉද්ධි කියලා කියනවා සාමාන්‍යයෙන් හැමෝටම නැති උත්සාහයෙන් ඇති කරගත යුතු එහෙම නැත්නම් සුවිශේෂ හැකියාව. සුවිශේෂයෙන් තමන්ට පිහිටන හැකියාවන් හඳුන්වනවා ඉද්ධි කියලා. එතකොට ඒවා සාංශාරික කුසල කර්ම බලයෙන් ලැබෙන ඒවා තියෙනවා. ඒවා හඳුන්වනවා පුණ්‍ය ඉර්ධි කියලා. සමහරුන්ට උත්පත්තියෙම ලැබෙන ඉර්ධි තියෙනවා. ඒවා හඳුන්වනවා ಜಾති ඉද්ධි කියලා. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් මිනිස්සේ කොච්චර මිනිස්යා කියලා කියන්නේ සුගතියක උපන්නෝ කුසල බලයෙන් උපන්න සත්වේ. හැබැයි මිනිස්යාට සුගතියේ උපන්න පමණට උඩින් යන්න බෑ. කපුටා තිරිසන් ආත්මික ඉපදලා තියෙන ඌට ඉපදිලා ටික කාලයක් යනකොට ඌට උඩින් යන්න පුළුවන්. එතකොට ඒ ආකාශයේ සරන්නට පුළුවන් ගතිය කපුටාට උත්පත්තියෙන් ලැබිලා තියෙන ගතිය. ඊළඟට ඇතැම් ප්‍රේතයින්ට, ඇතැම් යක්ෂයින්ට, ඇතැම් අසුරයින්ට, නාගයින්ට බොහෝ හැකියාවන් තියෙන අය ඉන්නවා. ඒවා ඒගොල්ලන්ට උත්පත්තිමය වශයෙන් ලැබෙන 이르දි. එතකොට සමහර මිනිස්සෙයින්ට පුණ්‍ය ශක්තියෙන් ලැබෙන 이르දි තියෙනවා. එතකොට මෙතන ඉද්ධිපාද කියලා කියන්නේ උත්සාහයෙන් ඇති කරගත යුතු විශේෂ හැකියාවක්. ඒ යම් විශේෂ හැකියාවක් අන් අයට සාධාරණ නොවන, අන් අය ළඟ නැති සුවිශේෂ හැකියාවක් Taman තුල ගොඩනගා ගන්නට ඕන නම් එය හඳුන්වනවා 이르දියයි කියලා. ඒ 이르දියට පාදක වෙන ධර්ම ඉද්ධිපාද ධර්ම හැටියට හඳුන්වනවා. එතකොට එතන සතර ඉද්ධිපාදවල විරිය ඉද්ධිපාදය කියලා කියන්නේ ඒ සුවිශේෂ හැකියාවන් ඇති කරගන්නට උපකාර වෙන වීරය. එතන විරිය ඉද්ධිපාදයක් හැටියට හඳුන්වනවා. ඊළඟට සම්‍යක් ප්‍රධාන කියලා කියන්නේ ප්‍රධාන වීර්ය කියලා කියන්නේ කෙලස් දුරු කිරීම සඳහා දරන උත්සාහය. එතකොට ඒ උත්සාහය සතර ආකාරයෙන් දැක්වෙනවා සතර සම්‍යක් ප්‍රධාන වීර්ය හැටියට. එතකොට වෙනත් වීර්යයන් එතනට ගණන් ගන්නේ නැහැ. එතනට ගණන් ගන්නේ නූපන් අකුසල් නූපදවන්නට දරන වීර්ය, උපන් අකුසල් දුරු කරන්නට දරන වීර්ය,
ඊළඟට නූපන් කුසල් උපදවන්නට දරන වීරිය, උපන් කුසල් වැඩි දියුණු කරන්නට දරන වීරිය. එතකොට මේක තමයි සම්‍යක්ප්‍රධාන වීරිය හැටියට අපිට කෙලෙස් දුරු කිරීමේ වැඩපිළිවෙලේදී උපකාර වෙන වීරිය. එතකොට ඒ අර්ථයෙන් තමයි එතන ඒ වීරිය සම්‍යක්ප්‍රධාන හැටියට හඳුන්වන්නේ. ඊළඟට පංච ඉන්ද්‍රිය ධර්මවල ඉන්ද්‍රිය කියලා කියන්නේ අවශේෂ චිත්ත චෛතසික ධර්මයන්ට නායකත්වය ගන්න, මූලිකත්වය ගන්න, මඟ පෙන්වන ධර්ම කියන එකයි. මොකද දැන් අපි මම ඔහු කියලා කතා කළාට, සත්වයක් පුද්ගලයෙක් කියලා කතා කළාට මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් මම කියලා කෙනෙක්වත් නැහැ. එතකොට මම නිවන් දකිනවා, මම සෝවාන් වෙනවා, මම කෙලස් නසනවා කියවට කෙලස් නසන්න මමක් මෙතන ඇත්තේ නැහැ. එතකොට කවුද මේක කරන්නේ, කොහොමද මේක කෙරෙන්නේ? ඒක කෙරෙන්නේ මේ ධර්ම අතර ප්‍රමුඛත්වය ගන්න ධර්ම තියෙනවා. හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන නාම රූප ධර්ම අතර ඇතැම් නාම ධර්ම තියෙනවා, අවශේෂ චිත්තචෛතසික ධර්මයන් Tamanට අනුකූලව හසුරවන්නට ඒවාෙහි සුවිශේෂ හැකියාවක් තියෙනවා. අන්න ඒ ධර්ම තමයි ඉන්ද්‍රිය ධර්ම කියලා හඳුන්වන්නේ. එතකොට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ පහ අවශේෂ චිත්තචෛතසික ධර්මයන් Tamanගේ වසඟයට ගන්න, Tamanට අනුකූලව හසුරවන්නට හැකියාව තියෙන ධර්ම. එතකොට යම් සිතක සද්ධාව ඇති වුණොත් අවශේෂ චිත්තචෛතසික ධර්මයන් මේ සද්ධාවට අනුගත වෙනවා. ඒ සද්ධාවට අනුව ක්‍රියාත්මක වෙනවා. එතකොට අන්න ඒ අර්ථයෙන් තමයි මෙතන ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ. එතකොට වීර්යයත් ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. බලවත් වූ වීර්යයම් సంతානයක පහළ වෙනවා නම් අවශේෂ චිත්තචෛතසික ධර්මයන් ඊට අනුකූලව ක්‍රියාත්මක වෙනවා. එතකොට අවශේෂ චිත්තචෛතසික ධර්මයන් තමන්ගේ වසඟේ පවත්වමින් තමන්ට අනුකූල කරගෙන ක්‍රියාත්මක වෙන වීර්ය අවස්ථාව හඳුන්වනවා විරිය ඉන්ද්‍රියයි කියලා. ඊළඟට විරිය බලයක් කියලා කියන්නේ ප්‍රතිවිරුද්ධ ධර්ම මැඩපවත්වන්න සහ අහෝසි කරන්නට උපකාර වෙන යම්කිසි ශක්ති විශේෂයක් තමයි. එහෙම නැත්නම් ශක්තිය උපදවන්නට උපකාර වෙන මූලික ස්වභාවය තමයි අපි බලය හැටියට හඳුන්වන්නේ. එතකොට ප්‍රතිවිරුද්ධ ධර්ම මැඩපවත්වීමේ හැකියාව සහ ප්‍රතිවිරුද්ධ ධර්ම විධ්වංසනය කිරීමේ හැකියාව පවතින ධර්ම බල ධර්ම. එතකොට අර ඉන්ද්‍රිය ධර්ම හැටියට දක්වපු කාරණා පහම බල ධර්ම හැටියටත් ක්‍රියාත්මක වෙනවා. හැබැයි නම් වශයෙන් එක වුණාට ධර්මතා වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ වෙනස් විදිහකට. අර ඉන්ද්‍රිය ධර්ම වශයෙන් ක්‍රියාත්මක වෙනකොට අවශේෂ චිත්තචෛතසික ධර්මයන් Tamanට අනුකූල කරගෙන පැවැත්වීමේ ස්වභාවය. මෙතන බල ධර්ම කියලා කියන්නේ ප්‍රතිවිරුද්ධ ධර්ම ඛණ්ඩනය කිරීමේ, විධ්වංසනය කිරීමේ බලය. එතකොට වීරයට ප්‍රතිවිරුද්ධ බලය තමයි කුසීතකම, උදාසීන බව, තීන මිද්ධය. එතකොට ඒ තීන මිද්ධය, අලස බව, කුසීතකම, උදාසීන බව විධ්වංසනය කරන්නට හේතු වෙන ස්වභාවයෙන් වීරය ක්‍රියාත්මක වෙනකොට ඒ වීරය බලයක් හැටියට හඳුන්වනවා. ඊළඟට සප්ත බොජ්ජංග වල විරිය බොජ්ජංග. එතන බොජ්ජංග කියලා කියන්නේ බෝධියට අංග වෙන. බෝධි කියලා කියන්නේ අවබෝධය. සම්මා සම්බුද්ධත්වයේ, පච්චේක බුද්ධත්වයේ, ශ්‍රාවක බුද්ධත්වයේ කියලා අවබෝධය ලබන ක්‍රම තුනක් ධර්මයේ පැහැදිලි කරනවා. එතකොට ඒ ක්‍රම තුනෙන් කවර හෝ ක්‍රමයකින් අවබෝධය ලබන්නට, කෙලෙස් ප්‍රහාණය කරන්නට උපකාරක ආකාරයෙන් යම් තැනක වීරය පුහුණු වෙනවා නම්, ක්‍රියාත්මක වෙනවා නම් ඒ වීරය හඳුන්වනවා බොජ්ජංග ධර්මයක්, බෝධියට අංගයක් බවට පත් වෙන වීරය. ඊළඟට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා වායාම කියලා කියන්නේ මාර්ගසිත පහළ වෙනකොට සෝවාන් මාර්ගඥානයේ, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මේ මාර්ගසිත පහළ වෙනකොට ඒ මාර්ගසිතෙහි තමයි කෙලෙස් ප්‍රහාණය කිරීමේ ශක්තිය තියෙන්නේ. ඒ මාර්ගසිතෙහි ඇතිවෙන මාර්ගාංගය තමයි ලෝකෝත්තර මාර්ගාංගයක් හැටියට හඳුන්වන්නේ. ඒතර ලෝකෝත්තර මාර්ගාංගයක් බවට පත් වෙමින් සංයෝජන ධර්ම, ක්ලේශ ධර්ම ප්‍රහාණය කිරීමේ හැකියාව ඇතුව උපදින වීර්ය ධර්මය හඳුන්වනවා වීර්ය මාර්ගාංගය. එහෙම නැත්නම් සම්මා වායාමය කියලා. මේ විදිහට එකම වීර්ය විවිධ තැන්වල විවිධාකාරයෙන් දක්වනවා. එහෙම දක්වන්නට හේතුව ඒ තැන ක්‍රියාත්මක වෙන ස්වરૂපය මත. තවත් වීර්ය ප්‍රභේද තුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු වශයෙන්.
ආරම්භක ධාතු කියලා කියන්නේ යමක් පටන් ගන්න තියෙන වීර්යය. දැන් සමහරුන්ට ආරම්භක ධාතුව අඩුයි ගොඩක්. ඒ කියන්නේ පටන් ගන්න සූදානම් නැහැ. තව පස්සේ කරමු. තව ඒවට අවශ්‍ය දේවල් නැහැ. තව මට ඒකට අවශ්‍ය හැකියාවල් නැහැ. තව ඒකට සුදුසු දේවල් නැහැ. සුදුසු පුද්ගලයෝ නැහැ. සුදුසු තැනක් නැහැ. සුදුසු කාලය නෙමෙයි. කොහොම කියා දේවල් පහු කර ඉන්නෝ පටන් ගන්නෙ නැහැ. පටන් ගන්න අත ගහන්න බයයි. එතකොට එතනදි පසුබානවා. ඒ මොකද අර ආරම්භක ධාතුව නැතිකම නිසා. ආරම්භක වීර්ය නැහැ. එතකොට ඒ විදිහට යමක් නිර්භයව කියලා කියන එකෙන් අදහස් කරන්නේ නිකන් කිසිම ਵਿਚාරයක් නැතුව කරනවා කියන එක නෙමෙයි. තියෙන සාධක වලින් අර විදිහට පසුබට වෙන්නේ නැතිව යමක් ආරම්භ කරන්නට පුළුවන් වීර්ය හඳුන්වනෝ ආරම්භක ධාතු හැටියට. ඊළඟට නික්කම ධාතු කියලා කියන්නේ ඒ පටන් ගත්ත පමණටම අපිට දේවල් පවත්වාගෙන යන්න පහසු නෑ. සමහර පටන් ගන්න දක්ෂ වුණාට වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා වැඩේ අතහැරලා දානවා. එතකොට දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් මේ ධර්ම සාකච්ඡාවට උනත් ගොඩක් දෙනා උනන්දුවෙන් සම්බන්ධ වුණාට දවස් දෙකක් යනකොට සමහරලාට ඒක අමතක වෙලා යනවා. එතකොට ඔන්න දිනේ මතක නැති වෙනවා. ඊට පස්සේ තව කවුරු හරි මතක් කළොත් තමයි මතක් වෙන්නේ. මේ විදිහට විවිධ කාරණාත් එක්කලා පසුබෑමට ලක් වෙනවා. ඒතකොට එහෙම තමයි අපේ මනසේ ස්වභාවය. මොන දේ ආරම්භ කළා වුණත් ඒක වැඩි කාලයක් පවත්වාගෙන යන එක පහසු නෑ. එතකොට එහෙම පවත්වාගෙන යන්නට උපකාරක වෙන වීර්ය හඳුන්වනවා නික්කම ධාතු කියලා. එතකොට ආරම්භ කිරීමට අවශ්‍ය වෙන වීර්ය එකක්. ඒ ආරම්භ කරන්න අවශ්‍ය වෙන තියෙන වීර්යෙන් විතරක් අපිට පවත්වාගෙන යන්න බෑ. ඒත් වීර්යම තමයි. හැබැයි පවත්වාගෙන යාමේදී ඒ සහාය වෙන විදිහ වෙනයි. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි පරක්කම ධාතු. ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. පරක්කම ධාතු කියලා කියන්නේ දැන් අපි පවත්වාගෙන යනකොට අපිට දහසක් බාධක එනවා. සබාධමෙන් බාධක එනවා. ඊළඟට පුද්ගලයන්ගෙන් බාධක එනවා. ප්‍රධානම බාධකය තමයි අපේ මනසින් මතුවෙන ක්ලේශ බාධකය. එතකොට මේ ක්ලේශ බාධක හඳුනාගෙන, පුද්ගල බාධක හඳුනාගෙන, සබාධමෙන් එන ඒ කියන්නේ බාහිර පරිසරයෙන් එන බාධක හඳුනාගෙන ඒ තුන් විදිහෙන්ම එන බාධක ජය ගනිමින් අදාළ පරමාර්ථය සඵල වෙන තෙක් යමක් අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තමයි පරක්කම ධාතු කියන්නේ. එතකොට ආරම්භ කිරීමේ වීර්ය ආරම්භක ධාතු, පවත්වාගෙන යාමේ වීර්ය නික්කම ධාතු, බාධක හමුවේදී නවතින්නේ නැතිව, කඩා වැටෙන්නේ නැතිව, ආපසු හැරෙන්නේ නැතිව බාධක ජය ගනිමින් පරමාර්ථ සාධනයේ තෙක් යමක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න තියෙන හැකියාව තමයි පරක්කම ධාතු හැටියට හඳුන්වන්නේ. මේ විදිහට එක එක තැන්වල වීර්ය විවිධ නම් වලින් හඳුන්වලා තියෙනවා. ඒකට හේතුව තමයි ඒ අවස්ථාවේ වීර්ය ක්‍රියාත්මක වෙන ස්වરૂපය. ඒ නිසා එකම වීර්ය විවිධ ස්වરૂපයෙන් ක්‍රියාත්මක වෙන නිසා වීර්ය විශේෂයෙන් වැදගත්ම සාධකයක් නිසා විවිධ නම් වලින් බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල වීර්ය දේශනා කරලා තියෙනවා. මම හිතනවා ඒක ප්‍රමාණවත් කියලා. තව අවශ්‍ය කාරණා විමසන්න. ස්වාමීන් වහන්සේ අවසරයි. එහෙමයි. සාමනාස දැන් අපි දේශීය දුරු කිරීමේ ප්‍රායෝගික ක්‍රමවේදයන් සාකච්ඡා කිරීමේ මේ ධර්ම දේශනා මාලාවේ එහෙමයි. දේශනා පහක් තියෙනවා. එහි දැන් පළවෙනි දේශනාවට අදාළව ගිය වාරයේදී අපි සාකච්ඡා කරා තමන්ගේ මනසේ ඇතිවෙන මේ ද්වේෂය අඳුනගෙන ඒක දුරු කරන්නේ කොහොමද කියලා. එහෙමයි. ඒතර දෙවෙනි දේශනාවේදී ස්වාමීන් වහන්සේ විස්තර කරනවා දැන් අනිකා කෙරෙහි හටගන්න ද්වේෂය අපි අඳුනගත්තොත් උදාහරණයක් ඇරෙද්දී ස්වාමීන් වහන්සේ එතනදී සඳහන් කරනවා ආයතන ප්‍රධානියෙක් හැටියට සේවකයන් හමුවේ කටයුතු කරද්දී ඒ ආයතන ප්‍රධානියාගේ පැත්තෙන් අපි හිතන්න කටයුතු කරන්න පුළුවන් නම් ඒ නිසා ඇති වෙන්න තියෙන ද්වේෂය අපිට දුරු කරගන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි විදුහල්පතිවරයෙක් ඉස්කෝලේකදී පාසලකදී ගන්න ක්‍රියාමාර්ග ශිෂ්‍යයන් හැටියට අපි කොහොමද අපේ හිතේ ඒ හරහා ඇති වෙන ද්වේෂය දුරු කරගන්නේ.
ඒ වගේම අපි සමාජයේ කටයුතු කරද්දී නොඑක් ආකාරයේ දේශයන් හට ගන්නවා අපේ චිත්තසංතානයේ. එතකොට අපට අනිකාගේ පැත්තෙන් මේ ද්වේෂය හටගත්තු ආකාරය දැකලා එතනට මමපත් වුණා නම් මටත් මේ විදිහේ දෙයක් වෙනව නේද කියන තමන්ගේ පැත්තෙන් සලකලා බලලා කටයුතු කරන්න පුළුවන් ක්‍රමවේදයක් ස්වාමීන් වහන්සේ ඒ දේශනාවේදී සඳහන් කරනවා. එතකොට දැන් අපි ඒ කෙනාගේ පැත්තෙන් අපි හිතලා කල්පනා කරලා ඒ කෙනාගේ මේ තියෙන දුර්වල හේතු සාධක නිසා නේද මේ කර්මය නිසා නේද මේ විදිහට ද්වේෂය හටගන්න ඇත්තේ. ඉතින් ඒක මගේ පැත්තෙන් වුණා නම් මටත් ඒක සාධාරණයි නේද කියලා හිතන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන ස්වාමීන් වහන්සේ විස්තර කරනවා. අපිට ස්වාමීන් වහන්සේ අන්නේ ඒ කාරණේ ගැන විස්තරයක් කරලා දෙනවා නම් හොඳයි කියලා අපි කල්පනා කරනවා. ඔව් ඇත්තටම දැන් අපි පසුගිය සතියේ ආරම්භ කර ද්වේෂය සම්බන්ධව සාකච්ඡා කළේ. ඒකේ අද දෙවෙනි අවස්ථාව. ඒ නිසා අද දවසේත් අපේ සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාව මේ ද්වේෂය දුරු කිරීම කියන කාරණය. එතකොට අපේ හාමුදුරු විමසන්නේ ඒ ධර්ම දේශනා පෙළේ දෙවැනි දේශනාවෙහි අපි සඳහන් කරලා තියෙනවා මේ සාධක පිළිබඳව විමසා බලලා අපි කොහොමද හිත සකස් කරගන්නට ඕන කියන කාරණේ. ඒ කියන්නේ දැන් අපිට තරහ එන්නේ අපි පසුගිය සතියේ සාකච්ඡා කළා තරහ එන්නේ අපි යමක් පිළිබඳව හිතන විදිහත් එක්කනේ ප්‍රතිචාර දක්වන විදිහත් එක්ක. එතකොට අපිට හැමතිස්සෙම හිතෙන්නේ අනිත් කෙනා ඒ වැඩ කරන විදිහ හරි නෑ කියලා තමයි හිතෙන්නේ. ඒ නිසා තමයි අපිට තරහ එන්නේ. ආයතනයේ ප්‍රධානියා තීරණ ගන්න හැටි ප්‍රතිචාර දක්වන හැටි ඒක ගැළපෙන්නේ නැහැ කියලා තමයි ආයතනයේ සේවකයාට හිතෙන්නේ. විදුහල්පතිතුමා තීරණ ගන්න හැටි හරි නැහැ කියලා තමයි ගුරුවරුන්ට ශිෂ්‍යයින්ට හිතෙන්නේ. අම්මා තාත්තා තීරණ ගන්න හැටි හරි නැහැ කියලා තමයි දරුවන්ට හිතෙන්නේ. හාමුදුරුවෝ තීරණ ගන්න හැටි හරි නැහැ කියලා තමයි දායකයාට හිතෙන්නේ. ඔකේ අනිත් පැත්තත් එහෙමයි. දායකයා තීරණ ගන්න හැටි හරි නැහැ කියලා හාමුදුරුවෝ හිතනවා. දරුවෝ වැඩ කරන හැටි හරි නැහැ කියලා අම්මා තාත්තා හිතනවා. ශිෂ්‍යෝ කටයුතු කරන හැටි හොඳ නැහැ කියලා ගුරුවරයා විදුහල්පතිවරයා හිතනවා. මේ විදිහට ওই දෙපැත්තටම ওই ගැටලුව තියෙනවා. එතකොට හැමතිස්සෙම ඒ අනිත් කෙනා සම්බන්ධව අනිත් කෙනා ගන්න තීරණය සම්බන්ධව අනිත් කෙනාගේ සිතුම් පැතුම් අනිත් කෙනාගේ වාක් විලාසය අනිත් කෙනාගේ හැසිරීම මේවා පාදක කොටගෙන තමයි අපිට පුද්ගලයන් සම්බන්ධ විවිධ ගැස්ටන මතුවෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාරණා 10ක් පාදක කොටගෙන අපිට ද්වේෂය පහළ වෙනවා. ඒ 9ක්ම පුද්ගලයෝ සම්බන්ධ. නවාඝාත වස්තු කියලා මොහු මට පෙරත් හානි කළා දැනුත් හානි කරනවා අනාගතෙත් හානි කරයි කියලා එහෙම හිතනවා තමන්ගේ සතුරන් පිළිබඳව. ඊළඟට මොහු මගේ මිතුරාට පෙරත් හානි කළා දැනුත් හානි කරනවා අනාගතෙත් හානි කරයි කියලා ඒ තමන්ගේ මිතුරන් මුල් කොටගෙන තුන් ආකාරයකින් ද්වේෂය හටගන්නවා. මොහු මගේ සතුරන්ට ඉස්සරත් උදව් කළා දැනුත් උදව් කරනවා අනාගතයටත් උදව් කරයි කියලා සතුරන් සම්බන්ධ තමන් මුල් කරගෙන මිතුරන් මුල් කරගෙන සතුරන් මුල් කරගෙන කියන මේ අවස්ථා තුනම පාදක කොටගෙන යම් කෙනෙක් පිළිබඳව කෝපයේ ද්වේෂය හටගන්න පුළුවන්. එතකොට මේ අවස්ථා 9ම ක්‍රියාත්මක වෙන්නේ පුද්ගලයන් සම්බන්ධව. 10 වෙනි අවස්ථාව තමයි අස්ථාන ක්‍රෝධය. අස්ථාන ක්‍රෝධය කියලා කියන්නේ තමන්ට පෑවිල්ල ඕන වෙලාවට වැස්ස වහිනකොට සබාධමත් එක්ක ගැටෙනවා. තමන්ට වැස්ස ඕන වෙලාවට වහින්න නැති වුණාන් පස්සේ සබාධමත් එක්ක ගැටෙනවා. එතකොට හුලඟෙන් පීඩා ඇති වෙනකොට ඊළඟට තමන්ගේ පය පැකිලෙනකොට ගලක ඒ වගේ ස්වභාවිකව සිද්ධ වෙන එහෙම නැත්නම් තමන්ගේ අවිචාරවත් බව නිසා සිද්ධ වෙන යම් යම් දේවල් එක්කලා අපි සබාධමත් එක්කලා හැපෙනවා ගැටෙනවා. ඉතින් එහෙම සබාධම අපට කන පිට හරවන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපේ මනසේ එහෙම කෝපය ඇති වෙනවා. ගලක පය පැකුළුනොත් හැප්පුණොත් ඊට පස්සේ ගලට ආපහු සැරයක් පයින් ගහන මට්ටමට මිනිස්සුන්ගේ කෝපය මතුවෙනවා. එතකොට ඒක හඳුන්වනවා අස්ථාන ක්‍රෝධයයි කියලා. එතකොට මේ විදිහට පුද්ගලයෝ සම්බන්ධව තමයි අවස්ථා 9කදීම අපිට කෝපේ ද්වේෂය මතුවෙන්නේ. එතකොට
එහෙම මතුවේදී අපි පසුගිය සතියේ කතා කළා අපි සිතන විදිහ, සිතන රටාව ඒකට ප්‍රධාන හේතුවක් වෙනවා. එතකොට දැන් ওই දෙවෙනි ධර්ම දේශනාවේදී අපි පැහැදිලි කරලා තියෙන්නේ පළවෙනි දේශනාවේදී අපි කිව්වේ තමන් සිතන විදිහත් එක්කයි මේක වෙන්නේ කියලා තමන්ගේ සිතුවිලි විශ්ලේෂණය කරලා හේතුඵල වශයෙන් දැකලා එතන සමනය කරගන්න උත්සාහ කරන ක්‍රමයක්. ওই දෙවෙනි දේශනාවේදී අපි කියලා තියෙන්නේ අනිත් කෙනාගේ පැත්තෙන් අපි කොහොමද බලන්නේ. ඒ කියන්නේ දැන් අපිට මේ පුද්ගලයෙක් මෙහෙම කළා, මොහු මට මෙහෙම කළා, මොහු වරදක් කළා කියලා තමයි හිතෙන්නේ. නමුත් එතනවත් මෙතනවත් පුද්ගලයෙක් ඇත්තේ නැහැ. ක්‍රියාත්මක වෙන්නේ නාම රූප ධර්ම. එතකොට නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙනකොට ඒ පවතින නාම රූප ධර්මවල එහෙම නැත්නම් පවතින හේතු සාධක අනුව තමයි මේ ඵලය ක්‍රියාත්මක වෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් සමහර කෙනෙකුට කොච්චර කිව්වා වුණත් ඒවත් තේරුම් ගන්න තරම් ප්‍රඥාවක්. එතකොට ප්‍රඥාවක් නැතිකම නිසා, අඥානකම නිසා, මෝඩකම නිසා තමයි නැවත නැවත එකම වරද්ද ආය ආය කරන්නේ. එතකොට අපිට සමහරට තරහ එනවා. තරහ ආවා වුණාට අපි අනිත් කෙනාගේ පැත්තෙන් හිතලා බලන්න ඕන මේ මෝඩකම නිසා, මේ කාරණේ වටහා ගන්න ප්‍රඥාව නැතිකම නිසා තමයි මේ කියන දේ තේරෙන්නේ නැති. ඉතින් ඒකට මම තරහ ගත්තා කියලා ඒ මනුස්සයාට ප්‍රඥාව උපදින්නේ නැහැ. එතකොට අනිත් පැත්තෙන් අපි හිතලා බලන්නට ඕනේ ඒ කියන අනුවණකම. දැන් අපිට හිතෙන්නේ හැමතිස්සෙම අපට සාපේක්ෂව. දැන් මම නම් ඔහොම කරන්නේ නැහැ. මම නම් එකපාරක් කිව්වහම ඒක සකස් කරගන්නවා. ඇයි මේ අනිත් අයට එහෙම කරන්න බැරි? අපි නම් කවදාවත් මිනිස්සුන්ට එහෙම සලකන්නේ නැහැ. එහෙම කටයුතු කරන්නේ නැහැ. මේ විදිහට හැමතිස්සෙම අර අපි එදත් කතා කළා තමන් හදාගත්තු රාමුව ඇතුලේ ඉඳන් බලනකොට තමයි අපිට අනිත් අය කරන දේ වැරදි කියලා පේන්නේ. ඒතර අපි වෙනම රාමුවක් අපිට හදාගෙන තියෙනවා. මම කියලා හිතාගෙන ඒ මම කියන කෙනා නම් මෙන්න මේ වගේ කෙනෙක්, මේ જાතිය කෙනෙක්. මම නම් සිල් ගන්න කෙනෙක්, මම නම් ගුණදහම් වන්න කෙනෙක්, මම නම් මස් මාළු කන්න නැති කෙනෙක්, මම නම් සත්‍යවාදී කෙනෙක්. මට නම් බොරුව කියන එක පෙන්වන්න බෑ. එතකොට මට නම් ආය කියනකොට ඒක නොතේරෙනවා වගේ වැරදි කරන මට නම් මේ මිනිස්සු නම් පෙන්වන්න බෑ. මෙන්න මෙහෙම අපි දැන් මම කැමති මෙහෙමයි කියලා හදාගත්තු රාමුව ඇතුලේ ඉඳගෙන තමයි අනිත් කෙනා දිහා බලන්නේ. එතකොට මේ බලනකොට දැන් අපි හිතන්නේ මිනිහෙකුට එකපාරක් උපදේශයක් දීපුවාම ඇයි සැකසෙන්න බැරි මෙච්චර කියලාත් මේක තේරුම් ගන්න බැහැ කියලා එහෙම තමයි අපිට තරහ එන්නේ. ඒතකොට අපි එතනදි කල්පනා කරලා බලන්න ඕනේ මෙතන මම කියලාවත් ඔහු කියලාවත් කෙනෙක් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ නාම රූප ධර්ම ටික. එතකොට ඒ පුද්ගලයාගේ මනසේ අවශ්‍ය තරම් ප්‍රඥාව වැඩිලා නැහැ මේ කාරණේ වටහා ගන්නට තරම්. දැන් අපි දන්නවනේ ධර්මානුකූලව බැලුවෙන් පස්සේ මනුෂ්‍ය ලෝකෙ උපදින්නේ කුසල් සිතකින් තමයි. නමුත් ඇතම් කෙනෙක් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයෙන් ඉපදලා තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රඥාව බොහොම අධිකයි. සියුම් දේවල් පවා වටහා ගන්න පුළුවන්. ධර්ම කරුණු වටහා ගන්න පුළුවන්. සමහර කෙනෙක් ත්‍රි හේතුක මධ්‍යම කුසලයෙන්, සමහර කෙනෙක් ත්‍රි හේතුක ඕමක කුසලයෙන්. සමහර කෙනෙකුට ත්‍රි හේතුක කුසල නැහැ ද්වි හේතුක කුසලයකින්. ද්වි හේතුක කුසල කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත කුසලයකින් නෙමෙයි ඉපදිලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ උත්පත්ති සිතේ ප්‍රඥාව නැහැ. ඒතර ප්‍රඥාව නැති කෙනෙකුට මේ සාමාන්‍ය කාරණා වටහා ගන්නවා මිසක් ගැඹුරු කාරණා කිව්වට හේතුඵල ධර්ම පිළිබඳව, චිත්ත නියාමයේ, කම්ම නියාමයේ පිළිබඳව, චතුරාර්ය සත්‍ය පිළිබඳව, ත්‍රිලක්ෂණය පිළිබඳව ගැඹුරු කරුණු, දාර්ශනික කරුණු කිව්වට මේ මිනිස්සුන්ට ඒවා වැටහෙන්නේ නැහැ. වැටහෙන්නේ නැත්තේ ඇයි? ඒගොල්ලන්ගේ ආරම්භක සිතේ, උත්පත්ති සිතේ, මුල් සිතේ එහෙම නැත්නම් තමන්ගේ මේ ආත්ම භාවයට පදනම් වෙච්ච ප්‍රධාන සිත් පරම්පරාව තුළ ඥාන සංප්‍රයුක්ත ගතියක් නැහැ. එතකොට ඒ නැතිවීම ඒ පුද්ගලයාට සියුම් ධර්ම කාරණා වටහා ගන්නට බාධාවක් වෙනවා. ඒතර අපි තේරුම් ගන්නට ඕන අපිත් ඒ වගේ සිතකින් උපන්නන අපේත් මූලික සිතේ ප්‍රඥාව නොතිබුණා නම් අපටත් ඒව වැටහෙන්නේ නැහැ. ඒ වැටහෙන්නේ නැත්නම් දැන් අපි ඉන්න ස්වභාවය එක්කලානේ අපිට හිතෙන්නේ මම නම් ඔහොම ওই තරම් නිකන් මෝඩ විදිහට වැඩ කරන්නේ නැහැ. මම නම් ඊට වඩා බුද්ධිමත් තීරණයක් ගන්නවා මම කළා නම් ඔක මෙහෙමයි කරන්න කියලා ඒ හිතන්නේ දැන් අපි ළඟ තියෙන සාධකත් එක්ක. සසරේ කුමක් හෝ වාසනා ගුණයක් නිසා අපි යහපත් දේවල් පුහුණු කරගෙන තියෙන්න පුළුවන්. ඒක තරම් භාග්‍යයක්. ඒ වගේම පෙර භවයේ මේ යන අවස්ථාවේ අපිට ත්‍රි හේතුක කුසලයක් සිහිපත් වුණා නම් මේ භවය ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් හැටියට උපදිනවා. එතකොට අපේ මූලික සිතේ ප්‍රඥාව තියෙනවා නම් අපිට හොඳට කරුණු වැටහෙනවා. ඉතින් නමුත් ඒ අපිත් එක්කලා සංසන්දනය කරලා ද්වි හේතුක කුසලයකින් ඉපදිච්ච කෙනා පිළිබඳව අපි කෝප වෙලා හරියන්නේ නැහැ. ඒ தත්වෙන් අපිත් ඉපදුනා නම් අපිට වෙන්නේ ওই ටික තමයි. ওই විදිහට කරුණු වැටහෙන්නේ නැතිව
අඥාන විදිහට වැඩ කරන්න වෙනවා. ඒතකොට ඒ සාධක ටික ඒ ආකාරයෙන් මෙතන තිබුණා නම් මොකද වෙන්නේ? මේ සාධක ටික ඒ ආකාරයෙන් එතන තිබුණා නම් මොකද වෙන්නේ? මෙන්න මෙහෙම ටිකක් අර සත්පුද්ගල ස්වરૂපයෙන් ඔබට ගිහිල්ලා හේතුඵල ධර්ම වශයෙන් අපිට විමසා බලන්නට පුළුවන් නම් අපිට දැනෙනවා ඇත්තටම මේ හේතු සාධක මතයි මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. ඒත් අපේ හාමුදුරුවෝ සිහිපත් කළා වගේ අපි මේ ධර්ම දේශනාවේදී උදාහරණයක් කියලා තිනවා. දැන් ගොඩක් වෙලාවට ආයතනයක වැඩ කරනකොට ආයතන ප්‍රධානියා ගන්න තීරණ ආයතනයේ වැඩ කරන අනිත් සේවකීන්ට එච්චර ඔරොත්තු දෙන්නේ නැහැ. ඒගොල්ලෝ නිතරම ඉතින් ප්‍රධානියත් එක්කලා ගැටෙන්න බලාගත්තු ගමන් ඉන්නේ. ඒතකොට සමහර ප්‍රධානීන් ඉන්නවා සේවකියොත් එක්ක නිරන්තරයෙන් ගැටෙන්න හැපෙන්න බලාගත්තු ගමන් තමයි ඉන්නේ. ඒ මොකද මේ ධර්මතාවයේ තේරුම් ගන්නේ නැහැ. එතකොට ආයතනයක වැඩ කරනකොට Tamanට නිවාඩුවක් ඉල්ලුවෙන් පස්සේ ප්‍රධානියා නිවාඩුව අනුමත කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒතර අපිට හිතෙන්නේ අපි මෙච්චර කැප වෙලා වැඩ කරනවා අපිට හැමතිස්සෙම අපි නිවාඩුව ඉල්ලන්නේ ඉතින් මේ පින්කමකට යන්න එහෙම නැත්නම් අම්මා තාත්තා ලෙඩ වෙලා බෙහෙත් ටිකක් ගන්න යන්න එහෙම නිවාඩුවක් ඉල්ලපුවාමත් මේ මිනිසුන්ට නිවාඩුවක් දෙන්න බෑනේ කියලා තමයි අර වැඩ කරන කෙනාගේ සිතේ කෝපේ මතුවේ. ඉතින් ඔහු හිතන හැටි වැරදි කියන්න බෑ. මොකද ඔහු කැප වෙලා වැඩ කරන කෙනෙක් නම් ඒ හිතන විදිය හරි. නමුත් අපි තේරුම් ගන්නට ඕන තමන් ආයතන ප්‍රධානියා වුණා නම් තමන්ට පුළුවන් ද මේ හැමදාම මට මෙච්චර නිවාඩු ඕන මට මෙච්චර නිවාඩු ඕන කියලා ඒ ඇවිල්ලා ඉල්ලන අයට ඔක්කොටම නිවාඩු දීලා ආයතනයේ ඵලදායීතාව ආයතනයේ මාසික සහ වාර්ෂික ඉලක්ක සපුරා ගන්න පුළුවන් ද අර වැඩ කරන හැමෝම ඒගොල්ලන්ට ඕන කියන වෙලාවට පින්කමට යන්නයි ලෙඩ වෙච්ච අයට බෙහෙත් ගන්නයි මල ගෙවල් වල යන්නයි මගුල් ගෙවල් වල යන්නයි විනෝද ගමයි යන්නයි තව නොයෙකුත් දේවල් ඉල්ලන ඒවට සේවකීන්ට නිවාඩු දීලා ඒගොල්ලෝ පිටත් කරලා එතකොට මාසයකට වසරකට ඒ ආයතනයේ ඉලක්ක සපුරා ගන්නේ කොහොමද? එතකොට ආයතනයේ ප්‍රධානියට අනිත් අයගෙන් එන ගැටලු මොනවද? ඉතින් එතකොට තමන් ආයතන ප්‍රධානියා වුණා නම් තමන්ට පුළුවන් ද එහෙම ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න. අන්න ඒ විදිහට අර අනිත් කෙනාගේ භූමිකාවට තමන් පොඩ්ඩක් එබිලා බලන්න පුළුවන් නම් එතකොට තමන්ට දැනෙන්න ගන්නවා ඇත්තටම මෙතන මම හිටියනම් මටත් මේ වගේ තීරණයක් තමයි ගන්න වෙන්නේ. එහෙම හිතනකොට අර ආයතන ප්‍රධානියා ගත්ත තීරණේත් එක්ක තමන්ගේ ඇතිවෙච්ච මානසික ගස්ඨණය ටිකක් සමනය කරගන්න පුළුවන්. මොකද දැන් තමන් දැන් ඉන්න තැනත් එක්කලා සංසන්දනය කළා. අපි පහුගිය සතියේ විශේෂයෙන්ම සිහිපත් කළා තමන් හදාගත්තු රාමුව ඇතුලේ ඉඳලා තමයි අපි අනිත් අය දිහා බලන්නේ. එතකොටයි අපිට ඒක මේකට පරස්පරයි වගේ පේන්නේ. හැබැයි ඒගොල්ලන්ගේ අච්චුවට අපි බහැලා බැලුවොත් අපිට පේනෙන්න ගන්නවා එතනට ගියන් පස්සේ එහෙම කරන්න නැතුව වෙන කරන්න දෙයක් නැහැ කියලා. එතකොට දැන් හුඟක් වෙලාවට අපි දකිනවා සමාජයේ ඔය විවිධ භූමිකා සම්බන්ධ. දැන් අපි හිතමුකෝ දේශපාලනයට යන තෙක් ඒ අය දේශපාලනඥයෝ ගැන විවේචනය කරනවා. ඔහොමද කරන්නේ මෙහෙමයි කරන්න නැත්නම් මෙහෙමයි. ඉතින් ගියාට පස්සේ ගිහිල්ලා සතියක් මාසයක් අවුරුද්දක් යනකොට ඉතින් අරාච්චුවෙම තමයි ඒගොල්ලෝ. එතකොට ත්‍රිරෝද රථ පදවන අයට හරියට දොස් කියනවා මේ ත්‍රිවිල් කාර්යෝ මෙහෙමයි අර මේ කියලා ඒ දොස් කියනවා. තමනුත් ත්‍රිරෝද රථයක් අරගෙන පදවන්න ගත්තාම ඉතින් අර ත්‍රිවිල් කාර්යයන්ගේ ගොඩටම තමයි තමනුත් වැටෙන්නේ. ඊට වඩා 아무තු වෙනසක් නැහැ ඒගොල්ලන්ගේ චර්යාවල පැවතුම් වල සිතුම් පැතුම් වල. එතකොට මෙන්න මේ විදිහට බලනකොට දැන් වාහනේ යන කෙනා පදිකයා සම්බන්ධව කෝප වෙනවා. පදිකයා වාහනේ යන අය සම්බන්ධව කෝප වෙනවා. දැන් පදිකයා හැමතිස්සෙම කල්පනා කරන්නේ කියන්නේ පයින් යන කෙනා කල්පනා කරන්නේ පාරේ හරහට ඇදලා තියෙන කහ ඉර හරි සුදු ඉර හරි ඒක නිකන් තමන්ගේ අයිතිවාසිකමක් වගේ තමයි ඒගොල්ලෝ හිතන්නේ. ඒකේ අපි යනකොට අනිත් ඔක්කොම නවත්තන්න ඕන වාහන. එතකොට මේ වාහන කියලා කියන්නේ මේ යකඩ ගොඩවල් මේක බ්‍රේක් වදින්නත් පුළුවන් නොවදින්නත් පුළුවන්. ඒ නිසා වාහනේ ටිකක් ඈතින් දෙන්නේ ළඟින් දෙන්න කියලා වටපිට බලලා අපි පාර පනින්න ඕනේ කියලා එහෙම සංඥාවක් නෑ. ඒක තමන්ගේ බූදලයක් වගේ හිතාගෙන පාර පනින්න. මොකද ඒ පදිකයා හැමතිස්සෙම හිතන්නේ තමන්ගේ අයිතිය ගැන. ඒතර වාහනේ යන කෙනා හැමතිස්සෙම හිතන්නේ මේ මිනිස්සු හරක් වගේ මේ පාරේ යනවා වටපිට බලන්නේ නෑ. කිසි සැලකිල්ලක් නෑ. මේ බැරි වෙලාවත් ගිහිල්ලා ලිස්සලා ගිහිල්ලා වැදුනොත් එහෙම. එතකොට අර රියපදවන කෙනා හැමතිස්සෙම අර පදිකයා ගැන තමයි ද්වේෂයෙන් බලන්නේ. එතකොට Tamanට පුළුවන් වෙන්න ඕනේ අනිත් කෙනාගේ භූමිකාවට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. මම මෙතන හිටියානම්
කොහොමද කරන්නේ? ඉතින් එහෙම හිතනකොටත් Tamanට හිතෙන්න පුළුවන් මම නම් එතන හිටියානම් ඔය වගේ මෝඩකම් කරන්නේ නැහැ කියලා. ඉතින් එහෙම හිතනකොට තමයි අපි තව ටිකක් ඊට වඩා එහාට යන්න නැත්තේ. ඇත්තටම මම දැන් ඉන්න ස්වභාවයත් එක්කලා මම එහෙම නොකරන්න පුළුවන්. හැබැයි ඒ පුද්ගලයා ළඟ තියෙන ඒ හේතු සාධක, ඒ මානසික මට්ටම, ඒ ප්‍රඥාවේ ප්‍රමාණය, ඒ අත්දැකීම්, ඒ සමාජ පසුබිම, ඒ සාංශාරික හිමිකම්, ඒ කර්ම ශක්තිය, ඒ ඇබ්බැහි ඒවා මගේ ළඟ තිබුණා නම් මට මොකද වෙන්නේ? මමත් වැඩ කරන්නේ ওই විදිහට තමයි. මොකද මෙතන මම කියලා කෙනෙක්වත් ඔහු කියලා කෙනෙක්වත් පුද්ගලයෙක් හැටියට වෙන් කරන්නට බෑ. ඒ පවතින නාම රූප ධර්ම ටික තමයි ඒ අවස්ථාවට අනුකූලව ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට අපිට අර භූමිකා වශයෙන් පොඩ්ඩක් අනිත් කෙනා ඉන්න තැනට ගිහිල්ලා බලන්න පුළුවන් නම් බොහෝ දුරට ඒ තනතුරු අවස්ථා පුද්ගලයෝ සමග ඇති වෙන ගැස්ටන අවම කරගන්න පුළුවන්. ඉතින් පරමාර්ථ ධර්ම වශයෙන් මෙතන සත්‍යයක් පුද්ගලයෙක් නෑ. නාම රූප ධර්ම ටිකකුයි තියෙන්නේ. ඉතින් ඒ කියන නාම රූප ධර්ම මා තුල තිබුණා නම් මමත් වැඩ කරන්නේ ওই විදිහට තමයි කියලා පරමාර්ථ වශයෙන් හිතන්න දකින්න පුළුවන් නම් ඒක වඩාම විශිෂ්ටයි, වඩාම ගැඹුරු දැක්මක් වෙනවා. ඉතින් ওই ක්‍රම දෙකින්ම අපිට හිතලා අනිත් කෙනාගේ පැත්තෙන් ප්‍රශ්නේ දිහා බලන්න උත්සාහ කරනවා නම් එය කෝපය, ද්වේෂය සමනය කරගන්න ඉතාම සාර්ථක ක්‍රමයක් වෙනවා. ඒක තමයි මේ දෙවෙනි ධර්ම දේශනාවේදී විශේෂයෙන් අපි පැහැදිලි කරලා තියෙන්නේ. දැන් මම හිතනවා ටික ප්‍රමාණවත් කියලා තව අවශ්‍ය කාරණා විමසන්න. ගරු ස්වාමීන් වහන්සේ ඔව්. අපේ සමාජයේ බොහෝ වෙලාවට අපිට ආන්න ලැබෙන දෙයක් තමයි මේ ශනික කෝපය කියන එක. ඔව්. ශනික කෝපේ නිසා බොහෝ දුරට ලොකු හානි සිද්ධ වෙනවා. යම් යම් පුද්ගලයන්ට ඒ පුද්ගලයන්ට හානි සිද්ධ කර ගන්නවා. ඉතින් මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි මේ ධර්මානුකූලව ශනික කෝපය කියන එක කොහොමද විග්‍රහ කරන්නේ? එහෙම දෙයක් තියෙනවා නම් කොහොමද ඒක මැඩපවත්න්නේ කියන පිළිබඳව ඔබ වහන්සේගෙන් කොහොම ගෞරවයෙන් ඉලාහිත්මක් පැහැදිලි කරලා දෙන්න. ඇත්තටම මේ කෝපය කියන එක ඉතින් ශනිකවම තමයි මතුවෙන්නේ. වෛරය කියන එක පසු කාලීනවත් මතුවෙන්න පුළුවන්. කෝපය හැමතිස්සෙම කෝපය, ද්වේෂය ඒක ශනිකවම තමයි ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා ශනික කෝපය කියලා ගොඩක් දෙනා සමාජයේ හඳුනාගන්නේ තමන් පාලනයෙන් ගිලිහෙන මට්ටමට දැඩි ආවේගයක් කෙනෙක් තුළ මතුවෙන්නට පුළුවන්. ඉතින් ඒ බඳු ආවේග අර සැලසුම් කරලා කල්පනා කරලා එහෙම කරන්නට යම්කිසි කෙනෙක් පෙළඹෙනවා නම් එතන යම්කිසි බරපතල තත්ත්වයක් තියෙනවා. මොකද එයා දීර්ඝ කාලයක් ඒක සැලසුම් කරලා කරනකොට දැන් ඔය ශනික කෝපය කියන කතාව ඇත්තටම සම්බන්ධ වෙන්නේ දහමත් එක්ක නෙමෙයි නීතියත් එක්ක. දැන් දහමත් එක්ක බලනකොට කෝපය ශනිකද දීර්ඝකාලීනද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ද්වේෂය නම් ද්වේෂය, කෝපය නම් කෝපය. ඒන් තමන්ගේ සිත කිලිටි කරනවා. ඒ කෝපයෙන් ද්වේෂයෙන් ක්‍රියාත්මක වුණොත් ලෝකෙට අනර්ථයක් සිද්ධ වෙනවා. ඒක ශනිකව ඇති වුණත්, දීර්ඝකාලීනව ඇති වුණත්, වෛරයක් හැටියට ඇති වුණත්, ඒ කොහොම වුණත් ඒකෙන් සිද්ධ වෙන අනර්ථයේ උස් පහත්කම් තියෙන්නට පුළුවන්. නමුත් අනර්ථයක් හැටියට ඒ අනර්ථයක්මයි. එතකොට නීතිමය කාරණාවලදී අර විදිහට පුද්ගලයෙක් හිතාමතා සැලසුම් කරලා සැලසුම් සහගතව තව කෙනෙකුට හිංසාවක් කළොත් ඒක සැලසුම් සහගත වැඩක් හැටියට දඬුවම බරපතලයි. ශනික කෝපය පිළිබඳව බොහෝ කොට නීතියේ යම්කිසි ඉඩක් නිදහසක් ඉතුරු කරලා තියෙනවා. මොකද පුද්ගලයෝ කියලා කියන්නේ රොබෝලා හෝ එහෙම නැත්නම් උපකරණ නෙමෙයි. ඒතර පුද්ගලයෝ ඒ ඉන්න තත්ත්වයක් එක්කලා මානසික තත්ත්වයක් එක්කලා පුද්ගලයන්ගේ ආවේග මතුවෙන්නට පුළුවන් අවස්ථාවෝචිතව බොහෝම හුඟක් ඉවසීමෙන් කටයුතු කරන කෙනෙකුට වුණත් ඒ පුද්ගලයාගේ කෝපය ඇවිලෙන විදිහේ හරියටම තැනකට යම් ස්පර්ශයක් සිද්ධ වුණා. හරියටම පින්නතුනේ ඒක අර නිලතර පන්න වගේ වැඩක්. ඒ නිලය තෙරපුණොත් තමයි ඒ ශක්තිය උත්තේජනය වෙන්නේ. ඒ වගේ අපි හැම කෙනාටම තරහ යන්නේ එකම විදිහට නෙමෙයි. ඒ තරහ යන කාරණා විවිධයි. එක් එක්කෙනාට දැන් සමහර කෙනෙකුට
තමන්ට කොච්චර නිග්‍රහ කළත් ප්‍රශ්නයක් නෑ. හැබැයි තමන්ගේ බිරිඳට දොස් කිව්වොත්, සැමියාට දොස් කිව්වොත්, දරුවට දොස් කිව්වොත්, අම්මා තාත්තට දොස් කිව්වොත්, තමන්ගේ පරම්පරාවට දොස් කිව්වොත් එතකොට හොඳටම තරහ එනවා. සමහරවිට පරම්පරාවට කොච්චර දොස් කිව්වත් කමක් නෑ. තමන්ට දොස් කිව්වොත් තමයි එයාට තරහ. සමහරුන්ට රට ගැන දොස් කිව්වොත් තරහ එනවා. සමහරුන්ට තමන් කැමති දේශපාලන පක්ෂයට දොස් කිව්වොත් තරහ එනවා. සමහරුන්ට තමන්ගේ ආගමට දොස් කිව්වොත්, බුදුහාමුදුරන්ට දොස් කිව්වොත් තරහ එනවා. දැන් හුඟක් සද්ධාවන්තයි ඉන්නෝ. ඒගොල්ලෝ තමන්ට යමක් කිව්වා වුණත් තරමක් ඉවසගෙන ඉන්නවා. හැබැයි බුදුහාමුදුරන්ට චෝදනා කළොත්, හාමුදුරන්ට චෝදනා කළොත් ඔන්න ඒගොල්ලෝ කෝප වෙලා කටයුතු කරනවා. ඉතින් ඒ නිසා මේ කෝප වෙන්නේ කවර කාරණයකින්ද කියන එක වැදගත් වෙන්නේ නෑ. කෝපයයි එතනදී වඩා වැදගත් කාරණේ වෙන්නේ. මොකද ඒනොයි අනර්ථය සිද්ධ වෙන්නේ. ඉතින් මේ ශනික කෝපය කියලා කියන්නේ අර අනිත් තැන්වලදී හුඟක් ඉවසීමෙන් ඉන්න කෙනෙකුට කලාතුරකින් අවස්ථාවක හරියටම එයාගේ මනස උත්තේජනය වෙන, එයාගේ මනස කුපිත වෙන විදිහේ නිලයක් තෙරපෙනවා හරියට. ඒ කියන්නේ අර හාමුදුරුවන්ට බුදුහාමුදුරුවන්ට චෝදනා කරන එකට නම් මම කැමති නැත්තේ. ඔන්න එහෙම අවස්ථාවකදී මම ශනිකව කෝප වෙන්න පුළුවන්. අනිත් මොන තැනකදීවත් මම කෝප නොවී ඉන්නේ. එතකොට අනිත් කෙනෙක් දකින්න පුළුවන් හාමුදුරුවන්ට ශනික කෝපයක් මතුණා. හාමුදුරුවෝ බොහොම ඉවසන කෙනෙක්, කල්පනාවෙන් වැඩ ගන්න. හැබැයි මෙතන දිවසීම නැතුව ගියා කියලා ඒ අය දකින්න පුළුවන්. එතකොට ඒ අනිත් තැන්වල දිවසලා තියෙන ඒ තැන්වල දිවසන්න පුහුණු වෙලා තියෙනවා. හැබැයි අර කාරණේ සම්බන්ධ ඉවසන්න පුරුදු වෙලා නැහැ. ඒක පිළිබඳව මම දැඩි ආකල්පයක ඉන්නවා. ඒ සම්බන්ධව මම දැඩි මතයක ඉන්නවා. ඒ මතය මට ලෙහා ගන්න බෑ. දැන් එහෙම වෙන්නත් හේතු තියෙනවා. ඒ කියන්නේ දැන් වැරද්දක් නම් වැරද්දක් කියලා අපිට තේරෙනවා. සමහර දේවල්, සමහර හොඳ දේවල් අපි අල්ලාගෙන ඉන්නවා. ඒ හොඳ දේවල් වලින් වරදක් වෙනවා කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ, දැන් අපි ධර්මදේශනාවල මේ කාරණේ බොහෝ කොට පැහැදිලි කරලා තියෙන උදාහරණත් එක්ක අපි හිතමු පන්සලට සිල් ගන්න එනකොට, එහෙම නැත්නම් පොය දවසට පන්සල් එනකොට සුදු ඇඳගෙන එන්න, හොඳට ඇඟ වැහෙන්න ඇඳුමක් ඇඳගෙන එන්න. දැන් මේ අදහස නරක අදහසක් නෙමෙයි. කාගෙත් යහපත පිණිස, සදාචාර සම්පන්න බව පිණිස, අපේ සංස්කෘතිය ආරක්ෂා කරගන්න, අනාගත පරපුරට හොඳ මඟ පෙන්වීමක් කරන්න. දැන් මෙහෙම තීරණයකට එනවා. ඇවිදින් දැන් අපි බෝඩ් එකකුත් හදලා ගහනවා, සංවරව ඇඳ පැළඳගෙන එන්න, සුදු අතින් සැරසී එන්න, ඔහොම කියලා. දැන් බෝඩ් එකක් අමාරුවෙන් හදලා ගෙනල්ලා වියදම් කරලා ගැහුවට පස්සේ ඔන්න කවුරු හරි පාට ඇඳුමක් ඇඳගෙන පොයේ දවසට එනවා. කොට ඇඳුමක් ඇඳගෙන එනවා. දැන් ඒක දකින්නකොටම අපිට තරහ එනවා. එතකොට අර පාට ඇඳුම ඇඳගෙන ආපු මිනිස්සයා මල් ටිකක් පූජා කරලා බණ ටිකක් අහලා හිත පහදවාගෙන කුසලයක් කරගෙන යනවා. දැන් බෝඩ් එක ගහපු මිනිස්සයා තමයි ඇතුලෙන් දැවෙන්නේ. එතකොට අර කොටට ඇඳගෙන ආපු කෙනාට ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. ඒක දකින්න කෙනා තමයි දැන් මේ කෝපේ සිත් ඇවුල් ඇති කරගන්නේ. මේ මිනිසුන්ට මෙච්චර කියලාත් මේ බෝඩ් එකක් ගහලත් මේක පේන්නේ නැහැ ඒ විදිහට. එතකොට දැන් ඒ තමන්ගේ සිත කුපිත වෙනකොට ඒක තමන්ට වරදක් කියලා දැනෙන්නේ නැහැ. ඇයිද වරදක් කියලා දැනෙන්නේ නැත්තේ? දැන් මේ සද්භාවයෙන් හොඳ දෙයකට ගිහිල්ලා තමයි දැන් මේ පටලැවිල්ල ඇති වෙන්නේ. දැන් තමන්ගේ අදහස හොඳයි. සංවරව ඇඳ පැළඳගෙන එන්න, සුදු අතින් සැරසී එන්න. ඉතින් මේ ආකල්ප අපරාධ නෙමෙයි. ඒවා හොඳ දේවල්. දැන් මේ හොඳ දේවල් වල රාමුගත වුණාම, හොඳ දේවල් අච්චු හැටියට හදාගත්තාම අපේ සිතේ ඇතිවෙන කෝපය අපිට සමහරලාට පේන්නේ වරදක් හැටියට. මොකද අර හොඳ අච්චුවක් තුළ ඇතුලේ තමයි මේ අවුල සිද්ධ වෙන්නේ. එතකොට ඒක වැරද්දක් කියලා හඳුනා ගන්න හරියම අමාරුයි. ඉතින් ඒ නිසා අපි නිතරම කියා දෙන දෙයක් තමයි වරදෙහි වරද දකින්නට මිනිසුන්ට පුළුවන්, හොඳෙහි වරද දකින්නට තමයි හුඟක් අමාරු. අර ධම්මෝහවේ රක්කති ධම්මචාරයෙන් කියන දේශනා පෙළෙත් අපි සිහිපත් කරලා තියෙනවා. දේවල් හොඳ වෙන්නේ සර්වකාලීනව නෙමෙයි. හොඳ දේ හොඳ වෙන්නේ අවස්ථාව අනුව, පුද්ගලයා අනුව, සාධකය අනුව, ප්‍රමාණය අනුව, ඒව අනුව තමයි හොඳ දේ හොඳ වෙන්නේ. ඒක ඉක්මවා ගියාට පස්සේ හොඳ නෙමෙයි. ඒ නිසා හොඳට අපට රාමු හදන්න බෑ. උදාහරණයක් හැටියට අපි මේ ධර්මදේශනා පෙළ සිහිපත් කරලා තියෙනවා. දැන් හොඳට පැහුණු අමුඹ ගෙඩියක් කඩලා ගත්තාම ඒක පැහිලා තියෙනවා, යම් රසයක් තියෙනවා. හැබැයි ටිකක් ඇඹුල්. ඒක අපි තලන්නේ පොඩි කරන්නේ නැතුව, කපන්නේ නැතුව එහෙම වහලා දවස් 3-4ක් තියලා තිබ්බොත්
හොඳට ඉදෙනවා. එතකොට සුවඳයි, රසයි, ප්‍රණීතයි. දැන් දවස් 3-4කින් තමයි මේ අඹ ගෙඩිය සුවඳ රස හොඳ තත්ත්වයටපත් උනේ. දැන් අපි වඩාත් හොඳ වෙන්න කියලා තවත් දවස් 3-4ක් මේක වහලා තියෙනවා. එතකොට ඒක කුණු වෙනවා. ඉතින් එතකොට අපේ තර්කය තමයි දවස් 3-4කින් මෙච්චර හොඳ වුණා නම් දවස් 8කින් වඩා හොඳ වෙන්න ඕන. තර්කානුකූලව ඒක හරි වුණාට ලෝක ධර්මතාව වශයෙන් ඒවා එහෙම වෙන්නේ නැහැ. එතකොට මේ හේතුඵල සම්බන්ධතාවයේ තුල හොඳ කියන්නේ නිශ්චිත අගයක් නෙමෙයි. ඒක ඒ අවස්ථාවත් එක්ක ප්‍රමාණයත් එක්ක පුද්ගලයාත් එක්ක සාධකයක් එක්කලා ප්‍රතිපදාවත් එක්කලා තමයි ඒකේ හොඳ නරක තීරණය වෙන්නේ. ඒ නිසා ඒවට අච්චු හදලා හරියන්නේ අපිට හැමතිස්සෙම ඕන වෙන්නේ ඒ මම කැමති විදිහට මම රුචි කරන විදිහට අපි එක්තරා රාමුවක් හදාගෙන අච්චුවක් හදාගෙන ඒක ඇතුළේ ඉඳගෙන තමයි හැමතිස්සෙම ලෝකෙ දිහා බලන්නේ. ඉතින් ඒ නිසා අනිත් බොහෝ දේවල් වලින් කුපිත නොවන නොගැටෙන සංසුන් මනසක් වුණත් තමන්ගේ මනෝභාවයන් කුපිත කරන්න කුලප්පු කරන්න හේතු වෙන කාරණයක් හරියටම ස්පර්ශ වුණොත් එතනදී ඒතරත්තාගේ කෝපය මතුවෙන්න පුළුවන්. ඉතින් එතනදී ඒක ඔහුට හඳුනා ගන්න බැරි වෙන්නේ ඇයි? කල්ලාතු ඒ බඳු අවස්ථාවලට එක්ක මුණ දීලා නැහැ. එහෙම නැත්නම් ඒ අවස්ථාවේ එහෙම දෙයක් වෙයි කියලා තමන් කල්ලාතුව හිතලා තිබුණේ නැහැ. අන්න ඒ වගේ තමයි ශනික කෝපය කියන එක ඇති වෙන්නේ. ඒකට එහෙම එකක් තමන් බලාපොරොත්තු වෙලා නැහැ. කල්ලාතුව සූදානම් වෙලත් නැහැ. මේ මිනිස්සයාට මෙහෙම කෑ ගහනවා, බනිනවා, මෙතනදි ගැටෙනවා කියලා එහෙම එකක් තමන් හිතලා තීරණය කරලා ඉවිල්ලා නැහැ. හැබැයි මේ ගොඩනගෙන වාතාවරණයත් එක්කලා තමන්ගේ මනස වික්ෂිප්ත වෙනවා, කෝපය මතුවෙනවා. ඉතින් නීතියේදී ශනික කෝපය කියන එකට වැඩි අවධානයක් යොමු වෙනවා. හැබැයි ධර්මයේදී අපිට ශනිකවද කෝපය මතුවෙන්නේ දීර්ඝ කාලීනවද කෝපය මතුවෙන්නේ කියන එක මත අඩු වැඩිකමක් පනවන්නට පුළුවන් කමක් නැහැ. සමහර වෙලාවට ශනික කෝපය වඩා හානිදායක වෙන්නට පුළුවන් දීර්ඝ කාලීන කෝපයට වඩා. සමහර වෙලාවට දීර්ඝ කාලීන කෝපය ඊට වඩා හානිදායක වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් තමන් ශනික කෝපය නිසා කුපිත වෙලා ගහන්නේ විනාශ කරන්නේ යම් පුද්ගලයෙක් නම් තමන් නොදැනුවත්ව හෝ ඒ තමන්ගේ මව හෝ පියාට නම් තමන් හිංසා කරලා තියෙන්නේ. ඒතර දන්නවයි නොදන්නවයි කියන කාරණයක් නැහැ. ශනික කෝපය නිසායි මං එහෙම කළේ. මට ගහන්න ආපු නිසායි මං ගැහුවේ. මාව මරන්න ආපු නිසායි මං මැරුවේ. ඒ කතන්දර වැදගත් නැහැ. කෝපය ශනික වුණා වුණත් ඝාතනය වෙලා තියෙන තමන්ගේ මව හෝ පියා නම් ආනන්තරේ පාප කර්මයෙන් ගැලවීමක් නැහැ. සමහර වෙලාවට ඒතනතර දීර්ඝ කාලීනව සැලසුම් කරන්න ගියා නම් මේ මගේ අම්මා නේද මේ මගේ තාත්තා නේද කියලා මතක් වෙනකොට ඒ අපරාධේ නොකර ඉන්නත් තිබුණා. හැබැයි අර ශනිකව මතුවෙච්ච වෙලාවේ ඒ විනාශය සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ධර්මානුකූලව බලනකොට ශනිකවද මතුනේ දීර්ඝ කාලීන මතුනේ කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ මනෝභාවයේ තියෙන ප්‍රබලත්වය සහ ඒන් ලෝකයට සිද්ධ වුණු අනර්ථය කොච්චරද කියන එක. තමන්ගේ මනසට කොච්චර අනර්ථයක් වෙලා තියෙද, තමන්ගේ මනස කොච්චර කිලුටු වෙලා තියෙද, ඒ කිලුටු මානසිකත්වයෙන් ක්‍රියාත්මක වෙලා ලොවට කොච්චර අනර්ථයක් වෙලා තියෙද. ඔය කරුණු දෙක මත තමයි ධර්මානුකූලව එහි ඵලය විග්‍රහ කළ යුත්තේ. නීතිමය කාරණාවලදී සැලසුම් සහගතව කරන ලද අපරාධය බරපතල අපරාධයක් හැටියට ශනිකව සිදු වුණු අපරාධය යම් සමාවක් දිය හැකි කරුණක් හැටියටත් නීතියේදී සලකනවා. ඉතින් නීතියෙන් සමාව ලැබෙන්න පුළුවන්. හැබැයි හානිය වෙලා තියෙන තමන්ගේ මවට හෝ පියාට නම් සසරින් ගැලවීමක් නැහැ. ඒ නිසා සමාජ සම්මුතිය එකක්, ධර්මය තව එකක් කියන බව අපි පරිස්සමින් තේරුම් ගන්න. හොඳයි, තව ගැටලු තියෙනවා නම් අහන්න. ඊළඟට ප්‍රශ්නයක් ලියලා යොමු කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ භවය සහ කර්ම භවය පිළිබඳ පැහැදිලි කිරීමක් කර දෙන්න. එතකොට භවය දෙආකාරයි, උත්පත්ති භවය සහ කර්ම භවය කියලා. එතකොට භව කියලා කියන්නේ හට ගන්නවා කියන එක. කර්ම භව කියලා කියන්නේ දැන් කර්මය නැවත නැවත හට ගැනීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු
මීට වසරකට ඉහතදී අපට යම් කිසි කෙනෙක් බැනපු අවස්ථාවේ අපේ මනසේ ද්වේෂය, කෝපය මතුවුණා. එතකොට මතුවුනහම අපි එතනදී අපි අතින් යම් අකුසල කර්මයක් සිද්ධ වෙනවා ඒ ද්වේෂයට අනුරූපව. දැන් අවුරුදු 5කට පස්සේ යලිත් අපට ඒක සිහිපත් වෙනවා. සිහිපත් වෙනකොට නැවතත් කර්මයක් ඒකෙන් ජනිත වෙනවා ද්වේෂ මූලික. එතකොට අර නැවත නැවත ඒ අරමුණ ගන්නකොට යලි යලිත් ඒ කර්මය සකස් වෙනවා. එතකොට ඒ කර්මය හට ගන්නා විදිය. උත්පත්ති භවයයි කියලා කියන්නේ දැන් ඔය සිද්ධියම අපිට මරණාසන්න මොහොතේදී සිහිපත් වුණොත් ඒ ඇති වෙන කෝපයත් සමගම තව භවයක් සකස් වෙනවා උත්පත්තිමය වශයෙන්. එතකොට කර්මය විතරක් ජනිත වෙලා නවතින්නේ නැහැ. ඒ කර්මයට අදාළ උත්පත්තියකුත් එතනදි සිද්ධ වෙනවා. මොකද මරණාසන්න මොහොතේදී මේ චිත්ත පරම්පරාව මෙතනින් නිමාවටපත් වෙනවා. අලුතෙන් එතකොට නැවත සිත් පරම්පරාවක් හටගන්නවා. ඒ හටගන්න අලුත් සිත් පරම්පරාවට පාදක වෙන්නේ අර දූෂිත කර්මයයි. එතකොට දැන් මේ එක පංචස්කන්ධයක් පවත්වාගෙන යන කාලවකවානුව තුල ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥානයේ ඇති වෙලා චුතිසිත ඇති වෙන තෙක් ඔය අතරතුර අවස්ථාවලදී කුසල කර්ම අකුසල කර්ම නැවත නැවත අපි අතින් සිද්ධ වෙන්නට පුළුවන්. එතන කර්මයක් ජනිත වෙනවා විනා භවයක් ජනිත වෙන්නේ නැහැ. ඒ කියන්නේ උත්පත්තියක් අලුතෙන් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි චුති අවස්ථාවේදී ඒ චුතියට ආසන්න වශයෙන් අපේ මනසේ ජනිත වෙන කර්ම වලට හැකියාව තියෙනවා අලුත් ප්‍රතිසන්දියක් අලුත් උත්පත්තියක් ජනිත කරන්න. ඒක තමයි උත්පත්ති භවයයි කියලා හඳුන්වන්නේ. ඒතර කර්ම භවය කියලා කියන්නේ කර්මයේ හට ගැනීම, උත්පත්ති භවය කියලා කියන්නේ කර්මයේ පාදක කොටගෙන තවත් ප්‍රතිසන්දියක් ලැබේ. මම හිතනවා ඒක ප්‍රමාණවත් කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ ඒ කරපු දේ මතක් වෙනකොට කර්මයක් අලුතෙන් ඇති වෙනවා නම් දැන් යම් අවස්ථාවකට මූණ දෙන්න දැන් කාර්යාලයේ මොන හරි ගැටෙන එකක් වෙනවා නම් එක කට්ටියත් එක්ක එතකොට එතනට මූණ දෙන්න සාමාන්‍යයෙන් ඒක ගැන හිතලා මතක් කර කර හරි දැන් මෙතනට යනකොට මේ එහෙම බලා ගන්න ඕන කියලා ඒ தත්ත්වෙ මතක් කර කර හිතිය තරමට තමයි එතන මූණ දෙන්න පුළුවන්. හැබැයි එතකොට ඒක මතක් කරනකොට එතන ආපහු ඒ කර්මය සිද්ධ වෙනවද? මතක් කරනකොට නැවත නැවත කර්ම සකස් වෙලා තමන්ගේ මනස ශක්තිමත් වෙනවා. ශක්තිමත් වීම නිසා තමයි අපිට එතනට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒක අභ්‍යාසගත වෙලා සෑහෙන වෙලාවක්. එතකොට අතන අහඹු අවස්ථාවක් නෙවෙයි, අලුත් අවස්ථාවක් නෙවෙයි. තමන් කල්ැත්තුව හිතලා තීරණය කරලා මෙහෙම වුණොත් මෙහෙම කරනවා, මෙහෙම වුණොත් මෙහෙම කරනවා කියලා තමන් පූර්ව සැකස්මක් ඇතුවයි එන්නේ. එතකොට මේ පූර්ව අවස්ථාවෙත් අපේ මනසේ කර්ම සකස් වෙනවා. ඉතින් ඒවා ද්වේෂ මූලිකව හෝ ලෝභ මූලිකව හෝ මෝහ මූලිකව ඇති වෙන කර්ම කියලා අපිට කියන්න බෑ. එතන ඥාන සංප්‍රයුක්ත කුසල කර්මයක් ජනිත වෙන්නත් පුළුවන්. ඒතකොට ප්‍රඥා මූලිකව අපි කල්ැතුව හිතලා බලනවා. මෙතනදී කොහොම ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? එතකොට මම කොහොමද උත්තර දෙන්නේ? මෙතනදී එතකොට අනිත් අයව ඉන්ටර්විව් කරනකොට කොහොමද මම ප්‍රශ්න අහන්න ඕන? එතකොට මෙතනදී මොන වගේ තත්ත්වයක් උද්ගත වේද? එහෙම වුණොත් මම කොහොමද මෙතනට මුහුණ දෙන්නේ? එතකොට ඒ වගේ අපි මේ පිළිබඳව යම් පූර්ව ප්‍රත්‍යවේක්ෂණයක යෙදෙනවා හේතුඵල වශයෙන්. එතකොට ඒක අපිට මේ අවස්ථාවට මුහුණ දෙන්න හොඳ ශක්තියක් සපයනවා. එතෙන්දී ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් ඇති වෙන්න පුළුවන්. හැබැයි අර ගැටීමෙන් යුක්තව හිතනවා නම් ද්වේෂ මූලික සිත් පරම්පරාවක් ගොඩනගෙන්න පුළුවන්. පැහැදිලි වුණාද ඒක? එහෙසම්. තේරුම් සරණයි හාමුදුරනේ. ඔව්. හාමුදුරනේ අර දැන් ද්වේෂය කෙරෙහි ද්වේෂය වගේ දැන් මොනවා හරි ගැටුමක් හරි ඒ පුද්ගලයා කෙරෙහි නැවත නැවත හිතනවා. දැන් ඒ හිතනකොට ප්‍රපංච ගොඩනගෙනවා කියන එක අර කර්මය වැඩි වෙන ඒ වගේ එකක්ද? ඔව් ප්‍රපංච කියලා අදහස් කරන්නේ
තණ්හා මාන දිට්ඨි වශයෙන් අපි ඒ අරමුණත් එක්ක නැවත නැවත පැටලි විවිධ මනෝභාවයන් ඇති කරනවා. සංචේතනාවන් ගොඩනගනවා. ඒ කියන්නේ සංස්කාර ගොඩනගනවා. එතකොට ඒවා කර්ම හැටියට හඳුන්වන්නත් පුළුවන්, සංස්කාර කියලා හඳුන්වන්නත් පුළුවන්, ප්‍රපංච කියලා හඳුන්වන්නත් පුළුවන්. එතකොට මොන ක්‍රමෙන් හරි අපි ඒකත් එක්ක ආයෙ පැටලෙනවා. එතකොට ඒ නැවත අපි පැටලෙන්නේ හුඟක් වෙලාවට එක්ක තණ්හා වශයෙන්, එක්ක මාන වශයෙන්, එක්ක දිට්ඨි වශයෙන්. එතකොට තණ්හා මාන දිට්ඨි වලින් තොරව අපිට ඒ කාරණේ පිළිබඳ ප්‍රත්‍යවේක්ෂාවක් කරන්න පුළුවන් නම් එතකොට ඒක ප්‍රපංච හැටියට හංගින්නේ නැහැ. ඒ මොකද දැන් අපි හිතමු එකම සිද්ධිය. දැන් අපිට කවුරු හරි බැනපු සිද්ධියක් කියමුකෝ. ඒතර ඒ සිද්ධිය පිළිබඳව අපි මාන්නෙන් හිතනකොට අපිට මට මෙහෙම බැන්නනේ, මට මෙහෙම දොස් කිව්වනේ, යා කවුද මට එහෙම කියන්නේ කියලා අර මාන්නයත් එක්කලා හිතනකොට ආපහු ද්වේෂයම තමයි මතුවෙන්නේ. එතකොට එතන ප්‍රපංච කොට නැගෙන්නේ අකුසල් වශයෙන්. ඊළඟට දිට්ඨි වශයෙන් අපි ඒ ගැන හිතනවා. මට නෙමෙයි බැන්නේ. එතකොට දැන් මම කියලා කෙනෙක් ඇත්තේ නැහැ. හැබැයි මම කියලා සංකල්පයක් හදාගෙන ඔහො ඇය කියලා සංකල්පයක් හදාගෙන ඒ සංකල්ප මත ගිලිලා තමයි දැන් මේ ගස්ඨණය ඇති කරගන්නේ. එතකොට ඒ සක්කාය දිට්ඨිය නිසා අපි එතන සත්පුද්ගල සංඥාවෙන් යුක්තව සංස්කාර ගොඩනගා ගන්නවා. එතකොට අර මාන පරවශව අපි මේ පිළිබඳව හිතනකොට මට නෙමෙහෙම කිව්වේ, එයා කවුද මට එහෙම කියන්නේ. එහෙම හිතනකොට අපි එතන සංස්කාර ගොඩනගා ගන්නවා. එතකොට තණ්හාව මූලික කොටගෙන ඇලීම බැඳීම මූලික කොටගෙන සමහර වෙලාවට යමක් පිළිබඳව එතකොට එතන තණ්හා මූලික වෙන්නේ ගොඩක් වෙලාවට ගැටෙන කාරණයක් ගැන නෙමෙයි. තමන් කැමති දෙයක් නම්, තමන් කැමතිම දෙයක් වෙළඳ පොලේ දැක්කනම් ඒක ගන්න ඕන, ඒක අත්පත් කර ගන්න ඕන, ඒක කොහොම හරි මිලදී ගන්න ඕන. එහෙම හිතනකොට දැන් තණ්හා වශයෙන් ඒකත් එක්ක ප්‍රපංචයක් ගොඩනගෙනවා. හැබැයි අපිට වෙළඳ පොලේ දැකපු කාරණේ සම්බන්ධ වුණත්, තමන්ට බැනපු දොස් කියපු කාරණේ සම්බන්ධ වුණත් ඕනනම් ප්‍රත්‍යවේක්ෂණයකේ දෙන්න පුළුවන් ප්‍රඥා මූලිකව. එතකොට මොකක්ද එතන උනේ? ඇයි මං එතනදී කෝප උනේ? එතකොට මේ මිනිස්සයා ඇයිද මට එහෙම කියන්නේ නැත්තේ? එතන මොන වගේ කාරණයක් දෙකට පාදක වෙන්නේ නැත්තේ? කවුරු හරි ඔහුට කේලමක් කියලාද? එහෙම නැත්නම් එයා වරදවා වටහාගෙනද? එතකොට මේ මොන තත්වෙන් එයා ඒක කිව්වා වුණත් ඇයි මම එතනදී කුපිත උනේ? මට එතනදී කුපිත නොවී ඉන්න බැරි උනේ. මේ විදිහට අපිට හේතුඵල වශයෙන් යම් ප්‍රත්‍යවේක්ෂාවකේ දෙන්නට පුළුවන්. ඒක ඥාන සංප්‍රයුක්ත ප්‍රඥාව අවදි වෙන්නට ඒක හේතුවක් වෙනවා. ඒ නිසා අතීත කාරණා සම්බන්ධ වුණත් අනාගත කාරණා දැන් අර ඉස්සරලා නොන මහත් ඇහුවා වගේ කාර්යාලේ මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා තමන් කල්ලාතුව ඒකට සූදානම් වෙනවා හිතලා කල්පනා කරලා. එතකොට ඒ අනාගතේ වෙන්න තියෙන දෙයක් සම්බන්ධව මෙහෙම ඉක්ම ගිය කාරණා සම්බන්ධ වුණත් ඉදිරි අනාගතයේ සිදුවිය හැකි කාරණා සම්බන්ධ වුණත් අපට අවශ්‍ය නම් ප්‍රත්‍යවේක්ෂාවකයේදීලා ඥාන සංප්‍රයුක්ත බවක් ඇති කරගන්න ප්‍රඥාව අවදි කරගන්නත් පුළුවන්. ඕනනම් තණ්හා මාන දිට්ඨි වශයෙන් මේ පිළිබඳව හිතලා ප්‍රපංච ගොඩනගන්නත් පුළුවන්. ඒ නිසා ප්‍රපංච කියලා කියන්නේ හැම විටම තණ්හා මාන දිට්ඨි මූලික වෙච්ච යම් යම් මනෝභාවයන් යම් යම් සංස්කාර ගොඩනැගීම කියන අර්ථයයි. ඉතින් සමහර තැන්වල කුසල මූලිකව ගොඩනැගෙන ඒවා අකුසල මූලිකව ගොඩනැගෙන ඒවා කියලා විශේෂයක් නැතුව ඒ කොයිවත් ප්‍රපංච කියලා පොදුවේ හඳුන්වන තැනුත් තියෙනවා. ඒ මොකද ඒවා පොදුවේ සංස්කාර කියන අර්ථයෙන්. මොකද කුසල මූලිකව ඇති වුණත් ඒවා සසර පැවැත්මට හේතු වෙනවා. අකුසල මූලිකව ඇති වුණත් ඒවා සසර පැවැත්මට හේතු වෙනවා. ඒ නිසා පොදුවේ ඒ සියල්ලම අරගෙන ප්‍රපංච කියන නමින් හඳුන්වන අවස්ථාවක් තියෙනවා. ඒක ප්‍රමාණවත්ද වැටහුණාද? එහෙමයි හාමුදුරනේ. තවත් ප්‍රශ්නයක් තියෙනවා හාමුදුරනේ. දැන් අපිට නිතරම හිරිහැර කරන ඒ වගේ පුද්ගලයෙක් ඉන්නවා නම් අපි ඒගොල්ලන්ගෙන් ඈත් වෙලා මේ ආශ්‍රය අඩු කරලා ඉන්න එක ඒගොල්ලෝ කොච්චර ගැටෙන්න ආවත් දැන් යාළුවෙක් වුණත් ඒ වගේ නිතරම තාඩන පීඩන කරනවා නම් අපි ඒගොල්ලන්ගෙන් ඈත් වෙලා ආශ්‍රය අඩු කරලා ඉන්න එකෙන් අපිට අකුසලයක් වෙන්නේ නැහැ නේද හාමුදුරනේ? ඔව් දැන් අපිට වැලකී සිටීම කොයිම වෙලාවකවත් අකුසලයක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ.
හැබැයි ඒකෙන් පාඩුවක් සමහර විට වෙන්න පුළුවන්. පාඩුවක් කියලා කියන්නේ දැන් අපි පසුගිය අවස්ථාවෙත් කතා කළානේ අපි ප්‍රශ්න විසඳන ක්‍රම දෙකක් තියෙනවා සමත ක්‍රමය සහ විදර්ශනා ක්‍රමය. සමත ක්‍රමය කියලා කියන්නේ ප්‍රශ්නේ ඇති කරන්න බාහිරින් හේතු වෙන අරමුණ මොකක්ද? ඒ අරමුණ අයින් කරනවා. අයින් කළාන් පස්සේ අපේ මනසට යම්කිසි සහනයක් සැලසෙනවා. දැන් කෝපය මතුවෙන්නේ අනිත් කෙනා කරන වැඩ නිසා නම් ඒක තමයි බාහිර හේතුව. හැබැයි අභ්‍යන්තර හැබැයි හේතුව වෙන්නේ අපේ චින්තනයේ තියෙන දෝෂය. ඉතින් ඒක සකස් කරගන්නකම් අපේ සිත සැකසෙන්නේ නැහැ. අපේ ක්ලේශය දුරු වෙන්නේ නැහැ. හැබැයි අපිට ඒක හදා ගන්නකම් ඕනනම් අර පුද්ගලයාගෙන් අයින් වෙලා ඉන්න පුළුවන්. එතකොට ඒ පුද්ගලයාගේ ඇසුර නැති නිසා නැවත නැවත අපේ මනස කුපිත වෙන්න කාරණයක් පිටින් එන්නේ නැහැ. එන්නේ නැති වෙනකොට අපිට පොඩි සහනයක්, සුවයක්, පහසුවක්, සැහැල්ලුවක්, සතුටක් තියෙනවා. ඉතින් ඒක වරදක් නෙමෙයි. හැබැයි සමහර වෙලාවට ඒක අපිට පාඩුවක් වෙන්න පුළුවන්. අර නැවත නැවත කෝපය, ද්වේෂය මතුවෙනකොට ඒක දරා ගන්න බැරිකම නිසාම අපි සමහර වෙලාවට අපේ හිත හදා ගන්නට වෑයම් කරනවා. ඒක තමයි හැබැයි විදර්ශනා ක්‍රමය. ඒ කියන්නේ සමත ක්‍රමයේදී කරන්නේ බාහිර ප්‍රත්‍ය, බාහිර අරමුණ වෙනස් කරලා අපේ දුර්වලකම ඇවිස්සෙන්න තියෙන සාධක අඩු කරනවා. විදර්ශනාවේදී කරන්නේ ඒ අපේ දුර්වලකම ඇවිස්සෙන්න තියෙන සාධක එහෙමම තිබියදී අපේ දුර්වලකම මතුවෙන්නේ කවර මූලයන්ගෙන්ද කියලා හොයලා බලලා ඒ මූලයන් ප්‍රහාණය කරන්නට අවශ්‍ය විදිහට ප්‍රඥාව අවදි කරනවා. අපේ මනස දැනුවත් කරනවා, අපේ සංකල්ප වෙනස් කරනවා, අපේ චින්තනය වෙනස් කරනවා, අපේ ප්‍රඥාව අවදි කරනවා. ඒ ප්‍රඥාව අවදි වීම තුල තමයි දැනුම සහ ප්‍රඥාව අවදි වීම තුල තමයි අර චින්තනය, ආකල්ප, ඒ බොහෝ දේවල් වෙනස් වෙන්නේ. එතකන් අපි අර කල්ලාතු ගත්තු ඉන්න චින්තනයේ ඉඳගෙනම කල්ලාතු ඉන්න ආකල්පයේ ඉඳගෙනම තමයි අර දිහා බලන්නේ. ඉතින් ඒ නිසා සමත ක්‍රමයේදී දුර්වලකම ඇවිස්සෙන්න තියෙන අරමුණ වෙනස් කරනවා. විදර්ශනාවේදී අරමුණ එහෙමම තිබියදී දුර්වලකම ඇති වෙන්නේ කොහොමද කියලා හොයලා එතන වෙනස් කරන්න උත්සාහ කරනවා. එතකොට අපි කල්ලාතුවම දුර්වලකම ඇවිස්සෙන සාධකයේ අයින් කළාම අපේ මනසේ දුර්වලකම් මතුවෙන්නේ නැහැ. එතකොට ඒ සැහැල්ලුවත් එක්කලා අපි ඉන්නවා විදර්ශනාවකට යමු වෙන්නේ නැහැ. ඉතින් අපි සමහර දේවල් අපිට දරා ගන්නම බැරි වෙනකොට විඳ ගන්නම බැරි වෙනකොට තමයි අපේ ඇතුළ වෙනස් කරගන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා සමහර දේවල් අපිට දරා ගන්න අපහසු විදිහට එන එක ඒවත් එක්ක තරමක් යැපෙන එක විදර්ශනාව සඳහා යම්කිසි හොඳ අවස්ථාවක් අපිට හදලා දෙනවා. හැබැයි ඉතින් එහෙම අපිට ඔරොත්තු දී ගන්න අමාරු නම් මගේ හැරලා නිකන් ඉන්නරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. හැබැයි පාප මිත්‍රෝ වගේ අය සම්බන්ධව බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඊට වඩා වෙනස් ක්‍රමයක්. පාප මිත්‍රයා බැහැර කරන්න. අයින් කරන්න. මොකද පාප මිත්‍රයා ඇසුරු කිරීම තුල අපට අර විදිහට මොකද පාප මිත්‍රයා අපිත් එක්ක ගැටි යනවා නෙමෙයි බොහොම හිතවත්කමින් හොඳ හිතින් සහෘදෙක් වගේ අඹ යාළුවෙක් වගේ තමයි සමහරලාට පාප මිත්‍රයන්. ඇවිල්ලා තමයි අපිව වරදට පොළඹවන්නේ. ඉතින් ඔහුගේ අසුර බොහොම අනර්ථකාරී. ඒ නිසා ඒ වගේ තැන් වලින් ඈත් වෙන්නට ඕන. අර ගැටෙන හැපෙන ඒවා හැම විටම ඈත් විය යුතුයි කියලා අපිට කියන්න බෑ. Tamanට දරා ගන්න අමාරු නම් ඈත් වුණාට කමක් නැහැ. ඒක අකුසලයක් හෝ වරදක් කියලා කියන්න බෑ. එය යම්කිසි සහනදායී ක්‍රමයක්. හැබැයි විදර්ශනාවට තමයි යොමු වෙනවා නම් ඒ තියෙන අවස්ථාව එහෙම තියෙන්න ඇරලා අපි කොහොමද අපේ මනස සකස් කරගන්නේ කියලා උත්සාහ කරන්නේ. ඉතින් ඔය අවස්ථා දෙකම විටින් විට අත්හදා බලන එක හොඳයි. තව තියනවාද ගැටලු? සම්නස අවසරයි. එහෙම. සංස දැන් දේශය මතුවීම නැත්නම් තරහ යන එක කෝපය ඇති වෙන එක සමහරක් අය පෞරුෂත්ව ගුණයක් හැටියට සලකනවා. සමහරක් අය හිතනවා ඉතින් දැන් ඔය තැනදී මම නම් මෙහෙම තමයි කරන්නේ ඔය යුසෝඩ මම නම් ඉවසන්නේ නැහැ. මට නම් අසාධාරණේ පෙන්වන්න බෑ. ඔය විදිහට ඒ කට්ටිය හිතනවා දැන් ඒක ගුණයක් හැටියට. මෙන්න මේ ස්වභාවය කොහොමද ස්වාමීන් වහන්සේ අපි අඳුනගන්නේ?
ඇත්තටම දැන් අපට හුඟක් වෙලාවට කෙලස් දුරු කරන්න බැරි වෙන්නේ ඒ ක්ලේශය අපි දැඩිව උපාදාන කරගෙන ඉන්න නිසා. අපි සමහර දේවල් අපි අයින් කරන්න ඕන කියලා හිතුවට ඇත්තටම ඒවා අයින් කරන්න අපිට ඕන නැහැ. එහෙම අයින් කරන්න ඕන නම් අවංකවම අපිට ඒකේ අනර්ථය දැනিলা තියෙනවා නම් අපිට එක්තරා ප්‍රමාණයකින් දේවල් අයින් කරන්න ක්‍රියාත්මක වෙන්න යම් හැකියාවක් තියෙනවා අපි හැම කෙනෙක් සතුවම. නමුත් අපි ගොඩක් වෙලාවට ඒකේ තියෙන අනර්ථය තේරුම් ගන්න අර සමාජ සම්මතයත් එක්කලා තමයි තරහ ගන්න හොඳ නෑ තරහ දුරු කර ගන්න ඕන ඔය කතන්දර කියන්නේ හරියට තේරුම් අරගෙන නෙමෙයි. දැන් තරහ දුරු කර ගන්න ඕන කියන කෙනාම තමයි සමහර අවස්ථාවල කියන්නේ මම නම් ඔය වගේ අවස්ථාවල කීයටවත් ඉවසන්නේ මම නම් එතනදී කියන්න ඕන එක කියලා දානවා කට කෑවත් කමන්නේ මම ඇත්ත කියන්නයි බිමිඳ ගන්නයි බය වෙන්න ඕනේ නෑනේ. කොහොම කියලා අර තමන්ගේ හිතට එන එක එහෙමම කියලා අනිත් කෙනාට රිද්දන්න උත්සාහ කරනවා. ඉතින් ඒක ඒ තමයි මම. දැන් අර අපි මුලින් සඳහන් කළේ හැමතිස්සෙම මම කියලා කෙනෙක් නැති වුණාට මම කියලා කෙනෙක් අපි නිර්මාණය කරගන්නවා සංකල්පීය වශයෙන්. එතකොට ඒ සංකල්ප අතර සමහර සංකල්ප තියෙනවා ඔය විදිහ දඩබ්බර සංකල්ප. මම නම් මෙහෙමයි. මම නම් ඔය දිවසන්නේ. එතකොට මට නම් ඕක පෙන්වන්න බෑ. මට නම් අසාධාරණයක් පෙන්වන්න බෑ. මට නම් එතනදී තරහ යනවා. එතකොට එහෙම තැන්වලදී තරහ යන කෙනා තමයි මම. මට තමයි එහෙම තරහ යන්නේ. ඒතර අන්න ඒ විදිහට තමන්ව නියෝජනය කරන සටහන් හැටියට සාධක හැටියට අපි සමහර වෙලාවට දුර්ගුණ අපේ පෞරුෂ ලක්ෂණ හැටියට එහෙම නැත්නම් අපේ අනන්‍යතාවයේ හැටියට අපිට පෙන්වන්න ඕන වෙනවා. එහෙම නැති වුණොත් ඒ කියන්නේ සමහරලාට අපිට හිතෙනවා එහෙම නැති වුණොත් ඒක නිකන් නිවටකමක් වගේ. ඉතින් ඔතනදී අපි තේරුම් ගන්න ඕන දේ තමයි අපි අර පහුගිය සතියේ කතා කරපු කාරණය අපි නිකන් ලෝකේ ඉදිරියේ නිවට වෙන්න ඕන නෑ. ඒ නිසා කෑ ගහන්න අවශ්‍ය තැන කෑ ගැහුවට කමක් නෑ. දොස් කියන්න අවශ්‍ය තැන දොස් කිව්වට කමක් නෑ. බනින්න අවශ්‍ය තැන අනුන්ගෙත් තමන්ගෙත් යහපත පිණිස බනින්න අවශ්‍ය නම් බැන්නට කමක් නෑ. රළු වෙන්නට ඕන නම් ඒ රළු වීමෙන් නම් එතන යහපත සිද්ධ වෙන රළු වුණාට කමක් නෑ. හැබැයි තමන්ගේ මනස කෙලස ගන්න නැතුව තමන්ගේ මනස විනාශ කරගන්න. දැන් උතන තමයි අමාරු තැන. දැන් අපි එහෙම නිකන් නිවට වෙන්න ඕනේ අපි නිකන් හැල්ලු වෙන්න ඕනේ කියලා අර තැනට ගැලපෙන්න පවතින්න ගිහිල්ලා තමන්ගේ කෝපය අවුලුවාගෙන නිකන් තමන් විනාශ වෙනවා. ඉතින් ඒක ගැලපෙන්නේ නැහැ. ඒක ඥානවන්තකමක් නෙමෙයි. ඒ නිසා තමන්ට පුළුවන් නම් තමන්ගේ හිත විනාශ කරගන්නේ නැතිව අවස්ථාවට අනුකූලව පවතින්න නම් තමන් එහෙම ටිකක් තදින් කටයුතු කරන්නේ ඒක බුද්ධිමත් ක්‍රියාවක් වෙන්න පුළුවන් අවස්ථාවෝචිතව තමන්ගේත් අනුන්ගේත් යහපත සඳහා රළු වෙන්න ඕන තැන රළු වෙනවා. ඉතින් ගොඩක් දෙනා ඒ වගේ එකක් තමයි අදහස් කරන්න උත්සාහ කරන්නේ. නමුත් ඇතුලෙන් ඒක නෙවෙයි වෙන්නේ. එතකොට තමන්ට අනර්ථයක් කරගෙන තමයි අවසානයේ ලෝකෙට යමක් පෙන්වන්න උත්සාහ කරන්නේ. එතකොට ඒක පෞරුෂ ලක්ෂණයක් හැටියට තමන් හිතාගත්තට ඒක විනාශයක් පරිහානියක්. ඉතින් මේ විදිහට ඒක හොඳයි කියලා දැන් ওই දෙකේ වෙනස තේරුම් ගන්න බැරි වුණාන් පස්සේ දැන් අපේ ප්‍රඥාව වැඩෙන්න තමයි අපිට තේරෙන්න ගන්නේ ලෝකයේ ඉදිරියේ අනුන්ගේ යහපත සඳහා රළු වෙන්න ඕන තන රළු වෙන්න ඕන මම නම් ඔතන ඉවසන්නේ නැහැ ඔතනදි මම නම් බනිනවා කියලා කියන එක ඒක සුදුසු වෙන්න පුළුවන් එතනදි බනින්න ඕන හැබැයි බනින්න ගිහිල්ලා තමන්ගේ හිත නරක කරගන්න නැතු ඉන්න ඕන කියන එක අපිට තේරෙන්නේ නැහැ ප්‍රඥාව අඩුණා ඉතින් ප්‍රඥාව වැඩෙනකොට තමයි අපිට එතන වැටහෙන්න ගන්න. ඉතින් එහෙම වටහා ගත්තොත් අපිට පුළුවන් මේ ක්ලේශය සුදුසු නැහැ, දුර්ගුණය සුදුසු නැහැ. හැබැයි අපි ලෝකයේ තුල ස්ථානෝචිත ප්‍රඥාවෙන් අවස්ථාවට ගැලපෙන්න අපි හැසිරෙන්න ඕන. ඒකට අපි දක්ෂ වෙන්න ඕන. ඒක උපාය කෞශල්‍ය. ඒ නිසා උපාය කෞශල්‍ය තමන් සතු තියාගත්තට කමක් නැහැ. අර දුර්ගුණය තමන්ගේ උපායක් හැටියට, තමන්ගේ පෞරුෂ ගුණයක් හැටියට වරදවා ගත්තාම ඒකෙන් ගැලවෙන්න බෑ. ඒ නිසා හුඟක් දුර්වලකම් වලින් අපිට ගැලවෙන්න බැරි වෙලා තියෙන්නේ. ඒවා සැබවින්ම දුර්වලකම් හැටියට අපි වෙන් කරලා හඳුනාගෙන නැහැ. ඒකයි තියෙන ගැටලුව. මම හිතන්නේ ඒක ප්‍රමාණවත් කියලා.
තව අවශ්‍ය නම් විමසන්න. ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. මේ මම ගුරු මහත්මයා දැන් උගන්වනකොට සමහරවිට පන්ති ඉන්න ළමයි මහා කරදර වෙනකොට මට කේන්ති යනවා. ඔව්. ඒතර මම එක්ක සැර කරනවා එක්ක පාරක් හරි ගහනවා. අතට ගහන්නේ. එතකොට මට ඒ වෙලාවේ ඇත්තටම කේන්තියක් ඇති වෙනවා. පස්සේ හැබැයි ළමයා කෙරෙහි කේන්තියක් ඇති වෙන්නේ නැහැ. අර කේන්තිය ඇති වෙන එක මට ඒක නරකට හිතීද හඳුන්නේ. මෙහෙමයි දැන් නරකට හිතීද කියලා අපි ඒ ගැන පසුතැවිලා වැඩක් නැහැ. දැන් දරුවා වරදක් කරනකොට දරුවා ඒ වරදින් මුදවා ගන්න, දරුවා දඩබ්බර වෙනකොට ඒක මුදවා ගන්න ගුරුවරයෙක් හැටියට අපිට ටිකක් තදින් ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔය පවතින වර්තමානයේ තියෙන යම් නීති රීති ගැනත් එතනදී ඉතින් සැලකිලිමත් වෙන්න ඕනේ. අපි කොච්චර සත්භාවයෙන් ඒවා කරන්න ගියා වුණත් තව කෙනෙක් වැරදි විදිහට වටහා ගන්න නැති වෙන හැටියට. හැබැයි මේ දැන් මෙතන ප්‍රශ්නේ ඒක නෙමෙයිනේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දරුවාගේ වරද දකින්නකොට ඒ වරදට දඬුවම් කරන්න ගියාම තමන්ගේ මනසේ කෝපය මතුවෙනවා. ඉතින් තමන්ගේ මනසේ කෝපය මතුවෙනවා කියන එක ඇත්තටම තමන්ගේ දුර්වලකම. ඉතින් ඒ දුර්වලකමෙන් තමන්ට අනර්ථයක් ඇත්තටම තියෙනවා. අනර්ථය කියලා කියන්නේ දැන් එහෙම දීර්ඝ කාලයක් අපේ මනසේ අනිත් අය නිසා කෝපය ඇවිස්සෙනකොට අපට නොදැනුවත්ව ඒ ද්වේෂය අපේ සිතට ඇබ්බැහි වෙන්න ගන්නවා. එතකොට ඒ තනත්තා හෝ තනත්විය ද්වේෂ චරිතයක් බවට කාලයක් යද්දී පරිවර්තනය වෙනවා. එතකොට ඊළඟ භවයේත් උපදිනකොට ද්වේෂය අධික කෙනෙක් හැටියට උපදින්න තියෙන ඉඩකඩ වැඩි. එහෙම නැවත නැවත එකම මනෝභාවය අපේ සිතට ඇබ්බැහි වෙනකොට. ඉතින් අන්න ඒ වගේ අනතුරක් Tamanට තියෙනවා. එතකොට දැන් එහෙම නිතර කෝප වෙන්න පටන් ගත්තාම පොඩි කරුණකින් පවා කුපිත වෙන චරිතයක් බවට තමන්පත් වෙනවා. වෙන කරුණ වලදීත් ඒ වගේ ඊට පස්සේ කෝප වෙන්න පටන් ගන්නවා. අනිත් අය කරන කියන දේ ප්‍රොස්සන් නැතු වෙනවා. එතකොට තමන්ගේ රූලට අනුව අනිත් ඔක්කොම වැඩ කරන්න ඕනේ. දැන් ඊට පස්සේ ඕක ඇබ්බැහි වුණාන් පස්සේ ඒක පන්ති කාමරේදී විතරක් නෙමෙයි ගෙදර ආපුවාම සමාජයට ගියාම පන්සලට ගියාම එතනත් එහෙම වෙනවා. එතනත් අර විදිහට තමන්ගේ රූලට පිටින් යනවා නම් තමන්ට තරහ එන්න ගන්නවා. එතකොට ගෙදරත් තමන්ට ඕන විදිහට පාලනය කරන්න යනවා. සමාජයත් පන්සලේ දායක පිරිස තමන්ට ඕන විදිහට. අන්න එහෙම අපිට නොදැනුවත්ව ඒ චරිතය අපි තුල ආරූඪ වෙන්න ගන්නවා. ඒ චරිතයට අපි ඇබ්බැහි වෙන්න ගන්නවා. අන්න එතනයි අනර්ථය බරපතලව තියෙන්නේ. එක පැත්තකින් ද්වේෂය මතුවෙන වාරයක් ගානේ තමන් අකුසලයක් සිද්ධ කරගන්නවා. හැබැයි ඒ අකුසලය එච්චර බරපතල හානියක් කියලා කියන්න බෑ. මොකද මේ අකුසලේ අපේ සිත කිලුටු කරගෙන අපි ලෝකෙට අනර්ථයක් කරන්න යන්නේ නැහැ නේ. දරුවට පහරක් ගැහුවා වුණත් ඒ ගහන්නේ යාගේ දඩබ්බරකමින් වළක්ව ගන්නනේ. ඒ නිසා මේ මොහොතේ ඇති වෙන ද්වේෂය අකුසලයක් හැටියට මහා බරපතල කාරණයක් කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. ඒක නැවත නැවත මනසේ එහෙම ඇබ්බැහි වෙනකොට ඒක වාසනා ගුණයක් බවට පත් වෙනවා. වාසනා ගුණය කියන්නේ හොඳ හෝ නරක හෝ ඇබ්බැහි. එතකොට එහෙම යමකට ඇබ්බැහි වුණාම අපිට එකෙන් ගැලවෙන්න බැරුව යනවා. ඊට පස්සේ අපි නොදැනුවත්වම හැමතිස්සෙම අපේ රාමුවට පිටින් යනකොට අපි කුපිත වෙන්න ගන්නවා. ඉතින් එතකොට අර ධර්මාශෝක රජුරවන්ට වුණා වගේ වෙන්න තියෙන වැඩි. ඒ කියන්නේ දැන් මරණ මොහොතේ යහපත පිණිසයි පවන්සලුවේ. ඉතින් අර වටාපත වැදුනයි කියලා ඒකෙන් කුපිත වුණා. ඉතින් කුපිත වුණා කියලා අනිත් අය දන්නෙත් නැහැ. අනිත් අයට ඒකෙන් මොකක්වත් සිද්ධ වුණෙත් නැහැ. ඉතින් එතුමාටමයි ඒකේ අනර්ථය සිද්ධ වුනේ. අන්න ඒ වගේ අපේ සිතේ කෝපය පාලනය කරගන්න අපි පුහුණුනේ නැතිනම් ලෝකෙට නෙමෙයි ඒකේ හානිය Tamanටමයි. ඉතින් එතන අනතුරක් තියෙනවා. ඒ නිසා දරුවෝ ටික හදාගන්නත් ඕනේ. ඉතින් ගුරුවරයෙක් හැටියට දරුවෝ දඩබ්බර වෙනකොට ඒගොල්ලෝ දේවල් ගැන අවධානය යොමු නොකරනකොට නිකාන් හිටියොත් එතකොට ඒගොල්ලෝ දියාරු වෙලා යනවා. අපේ වගකීමත් අපි හරියට ඉටු කළේ නැතුව වෙනවා. ඒ නිසා එතනදී අපි සැලකිලිමත් වෙන්න ඕන. ශිෂ්‍යෝ ටික හදාගන්න දඬුවමක් දී යුතු නම් දඬුවමක් හරි දීලා. හැබැයි ශිෂ්‍යෝ ටික හැදෙනකොට ගුරුවරයා විනාශ වුණොත් ඒක අපරාධයක්. එහෙම නොවෙන්නයි කරන්නේ හම්බුනේ. කොහොමද පිළිවෙතක් කියන්නේ කොහොමද? පිළිවෙත තමයි එතනදී තේරුම් ගන්න ඕන. දරුවාගේ වරදට මම ගුරුවරයෙක් හැටියට මගේ වගකීම මං ඉටු කරන්න ඕන දරුවා වෙනුවෙන්. හැබැයි මේ දරුවා කරන වැරද්දට මම කුපිත වෙන එක සුදුසු නෑ. ඒක මට අනර්ථයක්. ඒතකොට මට බැරිද මගේ හිත කෝප කරගන්නේ නැතිව දරුවාගේ වරදට දඬුවම කරන්න? මට බැරිද දරුවාට බනින්න මගේ හිත නරක කරගන්න නැතුව?
මෙහෙම දවසින් දවස දැන් ඔබතුමිය තාමත් ගුරුවරියක් හැටියට වැඩ කරන නිසා දිනපතා ඔය අත්දැකීම ලැබෙනවනේ. ඒ නිසා හෙට ඉඳලම ඉස්කෝලේ යනවා නම් ඒ ගියන් පස්සේ හෙට ඉඳලම පුහුණු කරන්න පටන් ගන්න ඔය අභ්‍යාසය. මොකද්ද? දරුවා වැරද්ද කරනවා දකින්නකොටම තමන්ගේ මනසේ කෝපය මතුවෙනකොටම තමන් හිතන්න නෑ මෙතනදී මගේ හිත පාලනය කරගෙන දරුවට අවශ්‍ය දඬුවම මම කරන්න ඕනේ. එහෙම කරන්න බැරිද මට? ඇයි එහෙම කරන්න බැරි? ඒ තරම් දුර්වලයක් වෙන්නේ නැහැ. එතකොට එහෙමනම් ශිෂ්‍යයා ඉන්න තැනටත් වඩා පල්ලෙහා තැනකනේ මම ඉන්නේ. එතකොට දැන් දරුවා වැරද්ද කරන්නේ අනවබෝධය නිසා. දැන් මම මේ අවබෝධය තියාගෙන දැනුවත්වත් දැන් මම අනර්ථයක් නෙමේ සිද්ධ කරගන්නේ. ඉතින් එතකොට දරුවටත් වඩා පල්ලෙහා තැනකට මම වැටිලා හරියන්නේ නැහැ. මට ඊට වඩා මාව පාලනය කරගන්න මට ශක්තියක් තියෙන්න ඕන. දැන් මේ අනුන් පාලනය කරන්න යන මට මාව පාලනය කරන්න ඇයි මට ශක්තිය නැත්තේ? එතරම් දුර්වලයක් වෙලා හරියන්නේ නැහැ. මම ගුරුවරයෙක්. මගේ භූමිකාව තුළ මම ශක්තිමත්ව ඉන්න ඕනේ. නිසා දරුවා එතනින් කොට ගන්නත් ඕන මම කුපිත නොවී ඉන්නත් ඕන. මේ දෙකම මම පුහුණු කරන්න ඕන කියලා එහෙම නැවත නැවත දැඩි විදිහට Tamanට ටිකක් ලැජ්ජා හිතන විදිහට එහෙම හිතන්න ඕන. එහෙම හිතලා ඒ ස්ථාවරේ ඉඳගෙන හිත නරක කරගන්න නැතුව දරුවට දඬුවමක් කරන්න උත්සාහ කරන්න ඕන. මෙහෙම දිනපතා පුහුණු කරන්න. කාලයක් පුහුණු කරනකොට Tamanටම දැනෙයි ඉස්සරට වඩා ගොඩාක් සැහැල්ලුවෙන් හිත පවත්වාගෙන අවශ්‍ය දේ කරන්න පුළුවන් කියලා. ගොඩක් පිං හාමුදුරනේ. තව අවශ්‍යය විමසන්න. ස්වාමින් වහන්සේ. ඔව්. ඉස්සරයි. ස්වාමින් වහන්සේ එහෙම කරලා දැන් එක්කෙනෙක් කියන කරන දෙයට හැමතිස්සෙම තරහ යන නිසා ඒක ගැනම හිතලා ප්‍රතිවේක්ෂා කරලා ඒක එහෙම තරහ යන්නේ නැත්නම් ගාණක් නැති තත්වයකට ආවා. එතකොට එයා කරන දේ මං ඇවිස්සෙන්නේ නැහැ. ඒක ගාණක් නැහැ. හැබැයි එතන මේ මට මොකක් හරි හිස්කමක් තේරුණා. ඉතින් හිස්කම කියන්නේ මෙහෙම දැන් අර අපි කතාවට කියනනේ කම්මලේ ඉන්න බල්ලට හෙන ගැහුවට ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙම වුණොත් හරියන්නේ නැහැ. එතන තියෙන්නේ ඇබ්බැහි වීම. ඒතර ඇබ්බැහියත් එක්කලා දීර්ඝ කාලයක් එකම දේ සිද්ධ වෙනකොට අපිට ඒකේ අමුත්තක් නැතුව ගිහිල්ලා ඒකෙන් අමුතු අමාරුවක් ඇති කරගන්න නැතුව ඉන්න පුළුවන් තත්ත්වයක් එතන. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් ඔය ඉස්සර අපිට මතකයි ගම්වල ඉන්නකොට හවසට කසිප්පු බීගෙන මිනිස්සු කුණුහාරප කියාගෙන යනවා. ඉතින් ඕක මුලදී ඇහෙනකොට ඉතින් හිත නරක වෙනවා. ඉතින් ටික දවසක් යනකොට ඒක ගමේ හවසට ඇහෙන එක දෙයක් හැටියට ඒක සාමාන්‍යකරණය වෙනවා. එතකොට දැන් අර මනුස්සයා කුණුහරුප කියාගෙන බැනගෙන ගියාට අපේ හිතට තරහක් එන්නේ නැහැ. හැබැයි වෙන කෙනෙක් අපිට ඒ විදිහට අපි ඉස්සරහ කුණුහරුපයක් කියලා බැන්නොත් අපේ හිතට තරහ එනවා. ඉතින් දැන් අතන්දි තරහ එන්නේ නැත්තම් මෙතනදි තරහ එන්නේ ඇයි? ඒ වෙලා තියෙන්නේ අර සිද්ධියට අපි සිදුවීමක් හැටියට ඇබ්බැහි වෙලා තියෙනවා. එතකොට අපි ඒකෙන් හිත නරක කරගත්තට වැඩක් නැහැ කියලා ඒක නොසලකා හරිනවා. හැබැයි ඒක නොසලකා හැරීමක් විනා අවබෝධ කරගෙන සිත පුහුණු කිරීමක් නෙමෙයි. එතකොට අපි අර පොඩි සමත ක්‍රමයකට තමයි ඒක මග හැරලා තියෙන්නේ. ඒකෙන් අපේ මනස ශක්තිමත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි අර දේවල් වලට ඇබ්බැහි වීම නිසා ඒක සාමාන්‍යකරණය වීම පමණක් අපේ දියුණුවක් නෙමෙයි. අපේ දියුණුවක් වෙන්න නම් එතනදී හොඳට දැනගෙන තේරුම් අරගෙන ඒ කාරණේදී ඉවසීම පුහුණු කරන්න ඕන. වෙනත් අවස්ථාවක ඒ සිද්ධිය වුණා වුණත් එතකොට Tamante දරා ගැනීම Taman තුල තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ හිස් කියලා තේරෙන්නේ සමතෙන් ඒක යට කරපු නිසා. යට කරපු නිසා. ඒ කියන්නේ Tamanට දැනෙනවා Taman තුල 아무තු සංවර්ධනයක් උනේ නැහැ කියලා ඒකේ. මා තුල මොකුත් වෙනසක් වෙලා නැහැ. ඒක Tamanට පැහැදිලිව දැනෙනවා. හැබැයි ප්‍රශ්නේ පොඩ්ඩක් යට ගිහිල්ලා තියෙනවා. එතන වෙන්නේ අර මගේ හැර යාමකුයි නොදැනුවත්වම සිද්ධ වෙන්නේ. ස්වාමීන් වහන්සේ. සුජිත් මහත්තයා අපේ හැමතුරේ මාව ඇහෙනවද? ඇහෙනවා. අපේ හැමතුරේ දැන් අර අපේ අර ගුරුතුමිය කිව්වා වගේ දැන් ඒ කියන්නේ ශිෂ්‍යොත් එක්ක එන තරහා එහෙම එතකොට ඒක අපි පාලනය කරගන්න ඕනේ. ඒ වගේම දැන් ඔය දේශය එන එකේ දැන් අපි ගෙමුගේ ශිෂ්‍යයාට එතකොට තරාතිරම අපි ගෙමු මව පියා එතකොට සහෝදර සහෝදරිය ඒ ආකාරයේ එතකොට ඒ අකුසලේ තියෙන අකුසල වල තියෙන විපාක
වල ස්වභාවයත් වෙනස් වෙනවාද එක එක ඒ කියන්නේ සම්බන්ධතාවය අනුව? ඒ කියන්නේ දැන් අපි කුපිත වෙන්නේ දරුවෙක් සම්බන්ධව නම් හැබැයි ඒ කුපිත වෙන්නේ දරුවා කරන වැරද්ද නිසා වරදින් මුදවා ගන්න ඕන කියන අදහසින් නම් ඒ කවුරු සම්බන්ධ වුණත් වරදින් මුදවා ගැනීමේ අදහස හොඳයි. හැබැයි ඒ වරදින් මුදවා ගැනීමේ අදහසින් හෝ අපි කෝප වෙනවා නම් ඒක හොඳ දෙයක් නෙමෙයි. එතකොට ඒ කෝපය ඇති වෙන්නේ කවර පුද්ගලයෙක් සම්බන්ධවද? ඒ පුද්ගලයා අනුව අපේ මනසේ ඇති වෙන කෝපේ ඇති වෙන විශේෂත්වයක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒ පුද්ගලයා කෙරෙහි කෝපය ඇති කරගෙන අපි වාචසිකව හරි කායිකව හරි යමක් බාහිරට මුදා හැරියොත් එතනදී පුද්ගල තරාතිරම් මත කර්මය වෙනස් වෙන්න පුළුවන්. දැන් මৌলিক වශයෙන් අපේ හිත කිලිටි වෙන්නේ කවුරු නිසාද කියන එක එච්චර වැදගත් වෙන්නේ නැහැ. ඒ අපේ මනසේ ද්වේෂයමයි ඒන් සිද්ධ වෙන අකුසලය එක්තරා ඒ චේතනාවත් එක්ක තමයි එතන උස්පහත් වෙන්නේ. එතන බාහිර පුද්ගලයාගේ අදාළත්වයක් නැහැ. අපේ මනසේ චේතනාවේ ප්‍රබලත්වය කොච්චරද? අපේ කෝපයේ තීව්‍රතාවය කොච්චරද? ඒ මත තමයි අපිට සිද්ධ වෙන අකුසලයේ තීරණය. හැබැයි ඒ කෝපය නිසා අපි බැනවදිනවා නම්, අපි ගහනවා නම්, අපි පලිගන්නවා නම් එතකොට බාහිර පුද්ගලයාගේ තරාතිරම මත අපේ කර්ම ශක්තිය බරපතලයි. අපි ඒ හිත නරක කරගෙන දඬුවම් කරන්නේ ශිෂ්‍යයෙකුට නම් එතන යම් සරල මට්ටමක්. අපි හිත නරක කරගෙන ඒ තරවටු කරන්න යන්නේ අපේ සහෝදර සහෝදරියෙකුට නම් ඒක ඊට වඩා ටිකක් බරපතලයි. අපි ඒ හිත නරක කරගෙන තරවටු කරන්න යන්නේ අපේ අම්මා තාත්තට නම් වඩාම බරපතලයි. අපි හිත නරක කරගෙන තරවටු කරන්න යන්නේ හාමුදුරුවන්ට නම් අතිශයින් බරපතලයි. අපි තරවටු කරන්න යන්නේ ඵලලාභී කෙනෙකුට නම් ඒක තීරණය කරගන්න බැරි තරම් බරපතලයි. ඒ විදිහට අපි වාචිකව හෝ කායිකව බාහිරට හානි කරන්න පෙළඹුණොත් තමයි බාහිර පුද්ගලයාගේ තරාතිරම අපිට බලපාන්නේ. එහෙම නැතිනම් හිත නරක කරගැනීමේ දෝෂය බාහිර පුද්ගලයා අනුව නෙමෙයි අපේ චේතනාවේ ප්‍රබලත්වයේ මතයි තීරණය වෙන්නේ. ගොඩක් කිසිදි අපේ අපි ගොඩක් අහන්න. තව කෙනෙක් ප්‍රශ්නයක් අහන්න උත්සාහ කළාද? සානස අවසරයි. එහෙමයි. සානස දැන් අපේ සාකච්ඡාවේදී ධර්ම දේශනා පහක් තියෙනවා. ඉතින් මේ දෙකක් අපි අද කලින් දවසේ එක ධර්ම දේශනාවක් සාකච්ඡා කරා. අද අපි දෙවෙනි ධර්ම දේශනාව සාකච්ඡා කරා. තුන්වෙනි ධර්ම දේශනාවේ තියෙන ස්වාමීන් වහන්සේ මේ අපට ද්වේෂය හටගන්න අර කර්මය මූලික වෙනවා කියලා. ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ කර්මය ස්වකීයකට ඇත්තේ කියන අර ඒ ධර්මතාවය අනුව අර මාධ්‍ය තුනකින් අපට එහි විපාකයන් අත්දකින්න වෙනවා කියලා. අපේ මනස හරහා ඒ යම් මේ කර්ම විපාකයක් මත වෙන්න පුළුවන්. ඊට පස්සේ දුර්වල පුද්ගලෙක් කරා ඒ කර්ම විපාකෙ මත වෙන්න පුළුවන්. නැත්නම් සදාදාමේ කක්කරි සාධකයක් නිසා. ඒතර මෙන්න මේ කාරණා ගැන තමයි තුන්වෙනි දේශනාවේ ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ. ඒතර අපිට තව විනාඩි 10ක් විතර තියෙනවා. අපි ඒ ගැන අද සාකච්ඡා කරනම වැඩසටහන අවසන් කරමු කියලා මම හිතනවා. එතකොට දැන් ද්වේෂය දුරු කරගන්න අපි කල්පනා කළ යුතු තව පැත්තක් තමයි අපි තුන්වෙනි ධර්ම දේශනාවේදී කතා කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට හිතෙන්නේ අනිත් කෙනා අපිට මේ අනර්ථයක් කරනවා, එයා අපිට හානියක් කරනවා. ඒ වගේ ආකල්පයක් එක්කනේ අපිට දැන් ඔය කෝපය මතුවෙන්නේ. එතකොට එහෙම නැත්නම් ඒ පුද්ගලයා අපට හානියක් නොකළා වුණාට ඒ පුද්ගලයා අපට මහා කරදරයක්, මහා හිසරදයක්.
එතකොට අපිට මොකුත් අනර්ථයක් කරන්නේ හැබැයි එහෙම අසත්පුරුෂයෙක්ව එහෙම මේ මිනිස්සෙක්ව ඇසුරු කරන්න අපි කැමති නෑ එච්චර. එතකොට මේ බඳු තැන්වලදී අපි හිතලා බලන්න ඕන අර අප්පියේහි සංපයෝගෝ දුක්ඛෝ අප්‍රිය පුද්ගලයන් සමග මුසු වීම අප්‍රිය අරමුණු හමු වීම දුකක්. ඉතින් ඒක ලෝක ධර්මතාවයක්. එතකොට ඒක දුකක් වෙන්නේ අපි මේ පුද්ගලයාට අප්‍රිය වෙච්ච නිසා. ඒ පැත්තෙනොත් අපි කල්පනා කරනවා. අනිත් පැත්තෙන් ලෝකෙ කොච්චර සත්පුරුෂයෝ ඉන්නවද? ලෝකෙ කොච්චර පුණ්‍යවන්තයෝ ඉන්නවද? එච්චර එහෙම සත්පුරුෂයෝ හොඳ මිනිස්සු ඉඳද්දි මේ වගේ මේ නිකන් අසත්පුරුෂයෙක් මට මුණ ගැහුනේ ඇයි? එතකොට ඒ ලෝකේ ඉන්න හොඳ මිනිස්සු සත්පුරුෂයෝ ඇයිද මට මුණ ගැහෙන්නේ? දැන් සමාජයක් ගත්තාම ඔක්කොම ඉන්නේ නිකන් ඒ විදිහට අසත්පුරුෂ මිනිස්සුම නෙමෙයිනේ. ලෝකේ කලාතුරකින් හරි හොඳ අය සත්පුරුෂයෝ කරුණාවන්ත අය එහෙම මිනිස්සු ඉන්නවා. එතකොට එහෙම මිනිස්සු ඉඳද්දි ඇයි මට එහෙම අය හමු නොවෙන්නේ? මේ මගේ ළඟටම මෙහෙම අසත්පුරුෂයෙක් ආවේ. මේ වගේ මිනිස්සෙක් ආවේ. එතකොට එතනදී ඒක ලෝකේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. එහෙනම් මගේ ළඟත් මොකක් හරි හේතුවක් තියෙනවා. මොකක් හරි මමත් සසර කර්මයක් කරගෙන ඇති. එහෙම සත්පුරුෂ ආශ්‍රය වෙනුවට මේ අසත්පුරුෂයන්ගේ පීඩා ලබන. එතකොට ඒ නිසා මේ බිරිඳ හෝ මේ සැමියා හෝ මේ දරුවා හෝ මේ අම්මා තාත්තා හෝ මට මෙහෙම පීඩා කරනවා. මේ ගුරුවරයා මේ ශිෂ්‍යයා නිසා මට මෙහෙම පීඩා අත්විඳින්නට වෙලා තියෙනවා. එතකොට මෙහෙම පීඩනයකටපත් වෙන්න මා ළඟත් මොකක් හෝ කර්ම ශක්තියක් තියෙන්න ඕන. දැන් උදාහරණයක් ඇටියට ගත්තාම සක්විති රජවරු ලෝකේ පහළ වෙන කාලේ ලෝකේ ගැටුම් යුද්ධ කලකොලහල මොකුත් නැහැ. ඒ මොකුත් නැති වෙන්නට කාරණා දෙකක් හේතු වෙනවා. එකක් තමයි ඒ සක්විති රජුගේ තියෙන පුණ්‍ය මහිමය. ඒ පුණ්‍ය මහිමේ මත එහෙම ප්‍රශ්න වලට මුහුණ දීමේ අවකාශයක් මුහුණ දීමේ යෝග්‍යතාවයක් ඔහු සතුව නැහැ. ඔහුගේ පුණ්‍ය ශක්තිය බොහොම ප්‍රබලයි. ප්‍රබල නිසා ඔහුගේ පුණ්‍ය ශක්තිය විපාක දෙන්නට නම් හොඳ සාමකාමී පසුබිමක් ඇති වෙන්නට ඕන. ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් ඒ කාල පරිච්ඡේදය තුළ ඉපදිලා තියෙන්නේ හොඳ වාසනාවන්ත සත්පුරුෂ මිනිස්සු. එතකොට මහජනයාගේ පැත්තෙන් ගත්තා වුණා ඒගොල්ලන්ට එහෙම කා කොටා ගන්න හැල හැප්පෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද රජුගේ ධාර්මික පාලනයකුත් තියෙනවා. අනිත් එක ඒ කාලවකවාන ඉපදිලා ඉන්න මිනිස්සුත් බොහොම ධාර්මිකව ජීවත් වෙන්න සූදානම් ජන කොට්ටාශයක් තමයි ඒ කාලේට. එතකොට මහජනයාගෙන් පැත්තෙන් බැලුවත් ඒ සාධකය බොහොම ධනාත්මකයි. රජුගේ පැත්තෙන් බැලුවත් ඒ කාරණේ බොහොම ධනාත්මකයි. එතකොට රජු පුණ්‍ය ශක්තිය අඩු මට්ටමේ කෙනෙක් රාජ්‍ය පරිපාලනයේ එනකොට ඔහුට ඔහුගේ කාලවකවානුව තුල සාමකාමී බව නෙමේ කලකෝලාහල හැල හැප්පිලි ප්‍රශ්න අර්බුද ගොන්නක් එනවා. දැන් ඒ ටික රජුරුවන්ගේ කර්මය මත ආවා වුණාට විඳින්න වෙන්නේ මිනිස්සුන්ටනේ. රජුරුව කොටහක් විඳිනකොට මිනිස්සුන්ට රටේ රටවැසියට විඳින්න වෙනවා. එතකොට ඒ බඳු රජ කෙනෙක් ලැබීමේ කර්ම ශක්තිය එක පැත්තකින් අනිත් පැත්තකින් ඒ වගේ රජෙක් ඉන්න කාලෙක ඉපදිලා මේ කර්ම විපාක විඳින්න වෙච්ච යම් කිසි සාධකයක් තමන් වෙතත් බලපාන්න පුළුවන්. මේ විදිහට හැමතිස්සෙම ලෝකේ කුසල අකුසල කර්මය ඔය දෙපසටම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා අපට ලෝකේ අපි අකමැතිම අපේ සිතට පීඩා කරන, කයට පීඩා කරන ඒබඳු අරමුණු බහුලව අපට මුණ ගැහෙනවා නම් එහෙනම් ඒකටත් යම්කිසි හේතුවක් තියෙන්නට ඕන. ඒකට අදාළ කර්ම ශක්තියක් මා සතුව ඇති. ඒ නිසා තමයි මට මේ පීඩාව අත්විඳින්න වෙන්නේ. ඉතින් එතනදී තමයි අපි අර කර්මයේ තුන් විදිහකට විපාක දෙනවයි කියන එක විස්තර කරන්නේ. ඒ කියන්නේ දැන් තමන් වෙත විපාක දෙන්න යම්කිසි අකුසල කර්ම විපාකයක් තියෙනවා නම් ඒක එක්ක තමන්ගේ මනසින් මතුවලා විපාක දෙන්න ඕන. අර එතකොට තමයි තමන්ටම යම් යම් දේවල් කරන්න හිතෙනවා. ඒවෙන් තමන්ටම අනර්ථය සිද්ධ වෙනවා. ඉතින් තමන්ගේ මනසින් විපාක දෙන්නේ නැත්නම් වෙනත් පුද්ගලයෙක් කරහා ඒක විපාක දෙනවා. ඒතර අනිත් අය ඉදිරිපත් වෙනවා අපට හිංසා කරන්න, පීඩා කරන්න, අනර්ථය කරන්න. ඒතර අපිට මේ මිනිස්සයා වැරදි වගේ පෙනුණා වුණාට මේ මිනිස්සයා හරහා මේ එන්නේ මගේ කර්ම ශක්තියමයි.
ඒක තමයි දැන් අර සාමාන්‍ය සමාජයේ සමහරු කියනවා "ඒ මටම මෙහෙම වෙන්නේ" කියලා. ඉතින් මේ මටම මෙහෙම වෙන්නේ ඇයිද කියන එක හොඳ ධර්මානුකූල ප්‍රශ්නයක්. ලෝකේ මෙච්චර මිනිස්සු හොඳ මිනිස්සු ඉඳද්දි ඇයි මේ අසත්පුරුෂයම මට මුණ ගැහුනේ? ඒතර අසත්පුරුෂයෝ කොච්චර හිටියා වුණත් මේ මිනිස්සු අනිත් හැමෝටමත් කරදර කරන්නේ ඇයි මේ මගේ පස්සෙන්ම ඇවිදින් කරදර කරන්නේ? අන්න ඒ විදිහට හිතනකොට එහෙනම් මේ පුද්ගලයාගේ ප්‍රශ්නයක් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මගේ ළඟයි. ඒ මට මේ පීඩාව එන්න යම්කිසි මාධ්‍යයක් හැටියට තමයි මේ පුද්ගලයා ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට එහෙම පුද්ගලයෙක් කරහා ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එක්ක තමන්ගේ තුලින් මතුවෙනවා එක්ක අනුන් තුලින් මතුවෙනවා එහෙම නැත්නම් සබාධම තුලින් මතුවෙනවා. તો සබාධම තුලින් මේ ප්‍රශ්නේ මතුවුනොත් අපි ඒක දරා ගන්නවා අපි ඒක ඉවස ගන්නවා. ඉතින් මේක තමයි ලෝක ස්වභාවය කියන්නේ. හැබැයි පුද්ගලයෙක් කරහා එක මතුවෙනකොට අපි ඒක පිළිගන්න සූදානම් නැහැ. අපි මේ පුද්ගලයාත් එක්ක හැමතිස්සෙම ගැටෙන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මේ කර්මය ස්වකීය කොට පවතිනවා කියන මේ කාරණේ හරියට නුවණින් තේරුම් ගත්තොත් ඒක මා තුලින් මතුණත් වෙන පුද්ගලයෙක් තුලින් මතුණත් සබාධම තුලින් මතුණත් මේ මතුවලා තියෙන්නේ මම සසරගෙන ආපු කර්මයක් විනා අනුන්ගේ කර්මයක් මට විපාක දෙනවා නෙමෙයි කියන කාරණේ හරියට පරිස්සමින් තේරුම් ගත්තොත් අපිට හුඟක් වෙලාවට හිත සැහැල්ලු කරගන්න කෝපය දුරු කරගන්න ඒ හේතුවක් වෙනවා. ඒක තමයි ඒ තුන්වෙනි ධර්ම දේශනාවේ විශේෂයෙන් පැහැදිලි කරන්නේ. තව තියෙනවද ප්‍රශ්න කාට හරි? එහෙමනම් අපි වෙන ප්‍රශ්න නැතිනම් නිම කරමු නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. අපිට එතකොට ධර්මදේශනා පහක් තියෙනවා අපි තුනක් සාකච්ඡා කරා දෙවෙනි තුන්වෙනි ධර්මදේශනා සම්බන්ධයෙන් අද සාකච්ඡා කරේ. හතරවෙනි ධර්මදේශනාවේදී ස්වාමීන් වහන්සේ මතක් කරනවා දැන් මේ ද්වේෂය කාන්ති පාරමිතාවක් හැටියට පුරුදු කරන්න පුළුවන් ෂණ සම්පත්තිය මේ මොහොතේ මම අත්දකින මේ ද්වේෂය මට පාරමිතාවක් හැටියට පුරුදු කරන්න පුළුවන් කියන ගුණය මතු කරලා ද්වේෂය දුරු කරගන්න. පස්වෙනි දේශනාවෙදී සඳහන් කරන්නේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ ආගත පටිවිණය සූත්‍රයට අනුව ද්වේෂය දුරු කරන ක්‍රමවේද පහගෙන. එතකොට මේ ධර්ම දේශනා පහ තමයි අපි මේ සාකච්ඡා මාලාව සඳහා තෝරගත්තේ. ඉතින් අපි හිතනවා මේ සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම මේ වෙනකොට මේ දේශනා ලැබිලා ඇති. ඉතින් මතක් කරනවා නැවත නැවත මේ දේශනා අහන්න. ආලා හොඳට ඒවා තමන්ගේ සුතමේ වශයෙන් චින්තාමය වශයෙන් මනසට පුරුදු කරගන්න. එතකොට ඇත්තටම අපිට මේ ප්‍රශ්න නැගෙනවා. දැන් ධර්ම දේශනාව හොඳට අහන්න තමයි හොඳට ප්‍රශ්න නැගෙන්නේ. ඉතින් නැගුණාට පස්සේ තමයි අපිට ප්‍රශ්න අහන්න පුළුවන් හැකියාව ඇති වෙන්නේ. ඒ නිසා අපි නැවතත් මතක් කරනවා ඒ කාරණේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් අදහසක් සහ යෝජනාවක් තියෙනවා. මේ සාකච්ඡා වාරේ ඉරිදට යොදාගත්තොත් බොහෝ පිරිසකට සම්බන්ධ වෙන්න පුළුවන් කියන කාරණය. මොකද දැන් අද දවස සාමාන්‍යයෙන් පෞද්ගලික අංශවල රාජකාරී දවසක්. ඉතින් එහෙම අදහසක් ඉදිරිපත් වෙලා තියෙනවා පිරිස අතරේ. ඉතින් ඒක කොහොමද අපි කරන්න කියන කාරණේ ගැන පොඩ්ඩක් ස්වාමීන් වහන්සේගෙන් විමසන්න කැමතියි. ඔව් දැන් හැමෝගෙම පහසු පිරිස යොදා ගන්න පුළුවන්. අපි කලිනුත් ඇත්තටම ඉරිදට දාලා තිබුණේ ඒක සෙනසුරාදාට යොදාගත්තේ අර ඉරිදා රාත්‍රියේ ගොඩක් වෙහෙසිලා ඊට පස්සේ පහවදා හැමෝටම රැකියාවලට යන්න තියෙන නිසා රාත්‍රී කාලය මේකට යොදන්න අපහසු වෙයිද වගේ කාරණයක් එක්ක ඉතින් ඉරිදට යොදා ගන්න ඕන නම් සාකච්ඡා කරලා අපිට කියන්න. දැන් සමහර ඉරිදා දිනවලට හැබැයි දැන් අපි මේක සෙනසුරාදාට යොදාගෙන තිබිච්ච නිසා දිනපොතේ අපි සෙනසුරාදා දවස්වල රාත්‍රී කාලය තමයි දැනට වෙන් කරලා තියෙන්නේ. ඉරිදා දවස්වල ධර්මදේශනාදී යෙදිච්ච සමහර ඒවා තියෙන ධර්මදේශනා කියන්නේ මේ ටික එළියට වෙන්නේ මේ Zoom එකෙන් Skype එකෙන් ඒ වගේ කරන ඒවා පටිගත කරන ඒවා ඒ වගේ ඒවා තමයි තියෙන්නේ. එතකොට ඒ තියෙන ඒවාෙහි වෙනසක් කරගන්න පුළුවන්ද කියලා බලලා ඒ පුළුවන් දින වෙනස් කරගන්න පුළුවන්. ඒක ටිකක් එහෙම ඉරිදට යොදා ගන්න අවශ්‍ය නම් බලලා කියන්න.
එතකොට මම දිනපොතේ ඒ ටික බලලා සටහන් කරගන්න ඕන. දැනට සෙනසුරාදා දවස් ඔව්. තේරුවන් සරණයි හාමුදුරනේ අපිට මම ඉන්නේ හෝමාගම අපේ මේ පන්සලේ අභිධර්ම වැඩසටහනක් තිබ්බා. ඒක දැන් Zoom වලින් කරන්නේ ඉරිදට. එහෙම වුණොත් අපිට මට සහභාගී වෙන්න බැරි වෙනවා. මාගෙත් එක්ක තව කීප දෙනෙකුත් ඉන්නවා. ඒ විදිහට චුට්ටක් කතා කරලා බලලා මේ බලන්න වැඩි දෙනෙකුට වඩා පහසු කොහොමද කියලා බලලා අපේ හාමුදුරුවෝ මට කියන්න කොහොමද? එහෙම සංස අපි ඒ මතයට මේ සතිය තුළ ඉඩ දීලා අපි ලබන සතියේත් සෙනසුරාදාටම කරගෙන යමු. ඉදිරියේදී අපිට එහෙම වෙනස්කමක් කරගන්න මේ අපි කොහොමත් එහෙම වෙනසක් කරනවා නම් සියලු දෙනාටම දැනුම් දීලා තමයි වෙනස්කම කරන්නේ. එතකොට අපි එහෙමනම් ලබන සතියේ සෙනසුරාදාටම යොදා ගමු. එහෙමයි. තව දන්න අය දැනුවත් කරලා හැමෝම සම්බන්ධ කරගන්න. එතකොට ලබන සෙනසුරාදාට අපිට ද්වේෂය දුරු කරන ක්‍රමවල 4 වෙනි 5 වෙනි දේශනා සාකච්ඡා කරන්න පුළුවන්. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ගොඩක් මම හිතන්නේ YouTube එකේ අර රෙකෝඩින් එකත් ගොඩක් අය ශ්‍රවණය කරනවා. ඒ නිසා ඒ පහසුකමක් තියෙන හින්දා මම හිතන්නේ ලොකු බාධාවක් නැති වෙයි. නිසා අපි දැනට මේ යන විදිහට එහෙනම් සාකච්ඡාව කරන් යමු කියලා අපි හිතමු ස්වාමීන් වහන්සේ. එහෙනම් අද දවසේදීත් අපේ මේ උතුම් පුණ්‍ය කටයුතු සඳහා ඉතාම මෙත්සිතින් යුක්තව සහභාගී වුණු පින්වත් අපේ සුදස්සි ස්වාමීන් වහන්සේට මේ ධර්ම දානමය කුසලයේ ස්වාමීන් වහන්සේගේ ප්‍රාර්ථනීය බෝධිය පිණිස උතුම් පාරමී ගුණ ධර්මයක් බවට පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මේ සඳහා සහභාගී වෙලා ඉන්න සියලු දෙනාටම මේන් ලැබුණ ඒ ධර්මමය සැනසීම සසර පුරාම ධර්ම දානයක් හැටියට තමන්ගේ පාරමිතාවක් හැටියට පුරුදු කරන්න හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. හොඳයි අපේ අනුදාහතුරු ඇතුළු අද දවසේ සහ සම්බන්ධව හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාගේම ධර්මඥානෙ දියුණු වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු.